සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ අප්‍රේල් මාසේ 16 වෙනි සිකුරාදා සෑම සිකුරාදා දිනයකම පැවැත්වෙන සූත්‍ර අධ්‍යයන පන්තිය හැටියටයි මේ සාකච්ඡාව ආරම්භ වෙන්නේ. එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කරන ලද මේ වැඩසටහන දැන් අපි මේ වන විට ලංකාවේ සිට එංගලන්තයේ වාසය කරන අපේ බෞද්ධ පින්නතුන් සමග එකතු වෙලා ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ විවිධ සූත්‍ර ධර්මයන් අධ්‍යයනය කරමින් ඒ සම්බන්ධ හැදෑරීම් සිදු කරන සාකච්ඡාවක් හා වැඩසටහනක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි ගිය සතියේ සාකච්ඡා කළා සල්ලේක සූත්‍රය ඇසුරු කරගෙන අපේ ජීවිත සකස් කර ගැනීම නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන් අදාළ වෙන කරුණු අපි කීපයක් සාකච්ඡා කළා. එතෙන්දී ඉතාමත්ම වැදගත් කාරණයක් හැටියට අපි දැක්ක දෙයක් තමයි ධ්‍යාන ආයතන හැටියට හඳුන්වන දේවල්. බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් ඉඳන්ම තිබිච්ච ආධ්‍යාත්මික හඳුනා ගැනීම හැටියට තමයි ඒවා තිබුණේ. ඒ දේවල් බුදු පියාණන් වහන්සේ බොහෝ සූත්‍රවල අගය කරලා තියෙනවා. හොඳ යහපත් දේවල් අනුගමනය කළ යුතු නිවැරදි දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙනවා. නමුත් සල්ලේක සූත්‍රයේදී ඒ ධ්‍යාන හා ආයතන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒවා తాවකාලික වූ සුවයන් වශයෙන් අරගෙන තමයි ditta ධම්ම සුඛ විහරණ සහිත ආධ්‍යාත්මික තත්වයන් තලයන් හැටියට තමයි ඒවා දක්වලා තියෙන්නේ. ඒ නිසා අපි එතෙන්දී තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ ධ්‍යාන ආයතන හොඳයි. ඒවා සම්බන්ධයෙන් අපිත් උනන්දු වෙන එක හා අභ්‍යාස කරන එක හොඳයි. නමුත් මේ සල්ලේක කිරීම එහෙම නැත්නම් පහ කිරීම දුරස් කරලා ඒවයින් මිදීමට පත්වීම කියන එක සල්ලේක කියන වචනයෙන් අර්ථවත් වෙන්නේ ඒවා ඉවත් කරලා ඈත් කරලා ඒවයින් මිදීමක් ඇතිවීම කියන අර්ථයෙන්. එතකොට මේ ධ්‍යාන ආයතනවලට පිවිසීමෙන් తాවකාලික වූ සුවයක් පහසුවක් ලැබෙනවා. නමුත් එහි ස්ථීර බවක් නැහැ කියන එක. ඒ කියන්නේ ඒ ධ්‍යාන ආයතන වලට පිවිසීමෙන් යම් සිතක් පාරිශුද්ධත්වයට පත්වීමක් කියන එකක් ගැන කියන්න බැහැ කියලා. ඒ කියන්නේ తాවකාලිකව යම් යටපත් කර ගැනීම සහිතව කුසල සම්පන්න අරමුණු වල తాවකාලිකව රැඳී සිටීමක් හැටියට තමයි ධ්‍යාන හා ආයතන සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේ ධ්‍යාන ආයතන 8 සම්බන්ධයෙන්ම ධ්‍යාන 5ක් වශයෙන් ගන්නවා 4ක් වශයෙන් ගන්නවා. මෙතන අපි 8 වශයෙන් අරන් තියෙන්නේ මේ සල්ලේක සූත්‍රයේදී. එතකොට මේ 8ම ධ්‍යාන 4 හා ආයතන 4ම తాවකාලිකව සුඛ විහරණයන් හැටියට තමයි දක්වලා තියෙන්නේ. එතකොට සැබෑ සල්ලේකයන් එහෙම නැත්නම් සැබෑ විමුක්තියට පත්වීම සම්බන්ධයෙන් වෙනස් වූ විග්‍රහයක් දේශනා කරනවා. ඒකෙදී ඒ බඳු කරුණු 44ක් පිළිබඳව මේ සූත්‍රයේදී සඳහන් වෙනවා. ඒක පටන් ගන්නේ අනික් අයට හිංසා කිරීම බොහෝ දෙනා අතින් අනික් අයට හිංසා කිරීම සිද්ධ වෙනවා. අපි ඒ බඳු
අපි හෝ මම මේ එබඳු හිංසා කිරීම වලින් වැළකුණු කෙනෙක් ය කියන අදහස මතු කර ගැනීම. එතකොට ඒකෙදී අර පාපී වූ ක්‍රියාව එහෙම නැත්නම් අනික් අයට හිංසා කිරීමේ ක්‍රියාවෙන් මම මිදෙනවා. එතකොට ඒ මිදීම සල්ලේකයක් හැටියට. එතකොට ඒ පාපයෙන් දෝෂයෙන් අකුසලයෙන් මිදීම සල්ලේකයන් හැටියට. එතකොට එතෙන්දී තමන්ගේ ස්ථාවර බවක් ඇති වෙනවා. මේ දෝෂය මේ වැරද්ද මම තවදුරටත් නොකරන එකක් බවට පත් වෙනවා කියලා. ඒ විදිහට හිංසා කිරීම, අන්සතු දේවල් ගැනීම, අන් අයගේ සතුටට බාධා කිරීම, ওই විදිහට අපි පංචශීලයට අදාළ දේවල්, දස අකුසල් වලට අදාළ වෙන දේවල්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ වෙන දේවල්, ওই විදිහට කරුණු කීපයක්ම එදා අපි සාකච්ඡා කළා. එතකොට එතෙන්දී ඒ සෑම එකක්ම මේ සල්ලේක කිරීම හැටියට ස්ක්‍රීන් එක පේනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි. හොඳයි. එතකොට එදා අපි මුලින්දම කතා කළා, ඒවා අපි නැවත මුත් කියන්න ඕනේ නැහැ. මේක මේ චුන්දහඳුරන්ට කරපු දේශනාවක් හැටියටයි මේ බුදු පියාණන් වහන්සේ චුන්දහඳුරන්ට කරපු දේශනාවක් හැටියට තමයි දක්වලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී මේ පාණාතිපාතා වේරමණී, අදින්නා දානා වේරමණී කියන ඒ වගේ විදිහට ගිහිල්ලා බ්‍රහ්මචාරී බව, ඒ වගේම මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්‍රලාපා කියන ඒවා, ඊළඟට අධික ලෝභය, ඒ වගේම මේ වෛරය, ඒ වගේම මිත්‍යා දෘෂ්ටි, ඒ වගේ දේවල්, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ වෙන මාර්ගාංගයන් කියන මේ විදිහට එතන අවසානයේදී අර සමාගයට තවත් දෙකක් එකතු වෙලා තියෙනවා. සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා හඳුන්වන දෙකත් එකතු කරලා ඔය ටික තමයි ඒ මුලින් අපි එදා සාකච්ඡා කළේ. ඒතර ඒවා සැබෑ සල්ලේකයන් හැටියට තමයි දක්වලා තියෙන්නේ. අර ධ්‍යාන ආයතන ඉක්මවා ගිය මිනිස් මනසක් මේ පිරිසිදු වෙන, දෝෂයන් ඉවත් වෙන, වැරද්දෙන් ඉවත් වෙන, පාපයෙන් අකුසලයෙන් ඉවත් වෙන කරුණු හැටියට තමයි ඒ කරුණු ටික එදා අපි සාකච්ඡා කළේ. එතකොට මෙතෙන්දී අපි එකක් කතා කරන්න ඕන, කියන්නේ උගාක් විස්තර අවශ්‍ය නැහැ, අපි හඳුනාගෙන තියෙනවා. අෂ්ටාංගික මාර්ගය කියන එක මම නැවත නැවතත් ඒවා මතක් කරන්නේ, ඒවා හරි වැදගත්. අපිට අපේ සිත්වලට හොඳින් හඳුනාගෙන දැනගෙන සිත්වල කිඳා බැසිය යුතු කරුණු නිසා තමයි මම ඒවා නැවත නැවතත් සඳහන් කරන්නේ, පැහැදිලි කරන්නේ. මොකද මේ අෂ්ටාංගික මාර්ගය, ඒක අෂ්ටාංගික මාර්ගයක් කියලා කියන්නේ ඕනෑම සිතක, මිනිස් සිතක සාමාන්‍ය ක්‍රියාවලිය තමයි අෂ්ටාංගික මාර්ගය. හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් මේ අෂ්ටාංගික මාර්ගය ඔස්සේ තමයි යන්නේ. එතකොට නරක දෙයක්, සොරකමක් කිරීම සම්බන්ධයෙන්ුත් අදාළ වෙන රටාව තමයි අෂ්ටාංගික මාර්ගය. ඒ වැරදි දෙයකට යන්නේ අෂ්ටාංගික මාර්ගය. ඒක මිනිස් මනසක ප්‍රොසෙස් එක. මිනිස් මනසක් කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි බුදු පියාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළේ මේ අෂ්ටාංගික මාර්ගයක් හැටියට. මිනිස් මනසක් ක්‍රියාත්මක වෙන්නේ ওই විදිහට තමයි කියලා. එතකොට ඒක බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. මේ අෂ්ටාංගික මාර්ගය නිවැරදි වෙන්න ඕනේ, හොඳ වෙන්න ඕනේ. ඒ අනුව ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයක්, ශ්‍රේෂ්ඨ වූ, උතුම් වූ, නිවැරදි වූ, සම්මා යහපත් වූ අෂ්ටාංගික මාර්ගයක් වශයෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ප්‍රථම වරට උන්වහන්සේ ලෝකයා හමුවේ තැබුවේ. ඒ නිසා මේක අතිශය තීරණාත්මක, ඉතාමත්ම වැදගත් කාරණයක්. අපි හැමදෙනාටම අදාළ වෙච්ච එකක්.
අපේ සිත් යන්නේ ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ඕනෑම ඔබ්ජෙක්ට් එකක් අරමුණක් සම්බන්ධයෙන් ඒක විෂය කරගෙන ඊට අදාළව අපේ සිත ක්‍රියාත්මක වෙන්නේ මේ අෂ්ටාංගික අටවැදෑරුම් වූ ක්‍රියාවලිය ඔස්සේය කියන එක තමයි එතෙන්දී පැහැදිලි කරලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ. ඒතර ඒක යම් කිසි කෙනෙක් නිවැරදි කරගන්නවා නම් හරි බවට පත් කරගන්නවා නම් සුදුසු මාර්ගයේ බවට පත් කරගන්නවා නම් එතන එයාගේ ඒ මනස පිරිසුදු වෙනවා. එතකොට ඒ පිරිසුදු වීම තමයි යම් කිසි කෙනෙකුට සුවය සහනය පහසුව සලසන මාර්ගයේ බවට පත් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් වැරද්දෙන් දෝෂයෙන් පාපයෙන් ඉවත් වෙලා සහනය සැනසීම හරහා විමුක්තිය කරා යන මාර්ගයකට පිවිසෙන්න ඕන නම් ඒ අය මේ අෂ්ටාංගික මාර්ගයේහි යෙදෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් බවට පත් කරගෙන. ඒ නිසා ඒක සල්ලේක සූත්‍රයේදීත් පැහැදිලි කරලා දෙනවා ඒවා වරද්දා ගත්තොත් ඒවා දෝෂ සහගත වෙනවා. ඒවා නිවැරදි කරගත්තොත් අපි සැබෑ සල්ලේකයන් බවට පත් වෙනවා. ඒ කියන්නේ වැරදි දැක්ම, වැරදි සිතුවිලි මෙහෙයවීම, වැරදි වචන, වැරදි ක්‍රියාකාරකම්, වැරදි ජීවනෝපායන ඔය විදිහට ඒවා අපි සල්ලේක කරලා ඒවා දුරස් කරලා ඉවත් කළොත් අපේ පියුරිෆිකේෂන් එක, අපේ පිරිසුදුභාවය, අපේ මානසික නිවැරදිභාවය, නිරවුල්භාවය අපිට ලැබෙනවා කියන එක තමයි මෙතෙන්දී පැහැදිලි කළේ. අපි ඒ ටික එදා කතා කළා, ගිය සතියේදී සාකච්ඡා කළා. ඔබට ඒ සූත්‍ර කළාට පස්සේ අපි මේක සාකච්ඡා කළාට පස්සේ පහුගිය සතිය තුල මොනවා හරි අදහසක් සිතුවිල්ලක් එහෙම ආවද අපිත් එක්ක කතා කරන්න සුදුසු දෙයක් අවශ්‍ය දෙයක් හැටියට ඔබේ සිතට මොකද ආවද? හොඳයි. අද අපි එහෙනම් එතෙන් සිට සාකච්ඡා කරමු. මේක අපි මීට පෙරත් සාකච්ඡා කරපු සූත්‍රයක්. නමුත් මම හරි කැමතියි මේ සූත්‍රය ඔස්සේ අපි එහෙම හැසිරෙන එකට. මොකද ඒක ඒ තරමටම අපිව සකස් කරන, අපිව නිවැරදි කරන, අපිට හරිම ප්‍රයෝජනවත් වෙන කරුණු රාශියක් තමයි මෙහි තියෙන්නේ. ඒ නිසා 10-15 වතාවක් වුණත් කමක් නැහැ අපි ඒවා හදාරණේ තරමට හොඳයි. එතකොට එතන ඉඳන් අපි මේ 21 වෙනි එකේ ඉඳන් අපි දැන් කතා කරන්නේ others will be overcome by sloth and torpor. We shall be free from sloth and torpor here. Thus effacement can be done. අපි එතෙන් නේද ආවේ? පරේ එතෙන් නේද අපි නැවතුනේ? නැවැත්තුවේ අභිජ්ජාවල ස්වාමීන් වහන්සේ. නෑ අභිජ්ජායකේ නැවැත්තුවේ පහේ. පහේද? ඔව් ස්වාමීන් වහන්සේ. අභිජ්ජායකේ නැවැත්තුවේ. මට වැරදිලා ලිව්වේ නැත්තම් තමයි. නැවැත්වීමේ තමයි. අභිජ්ජායකේ නෑ මෙතන හාමුදුරුවෝ කියන තැන තමයි නැවැත්වී විශ්ින් නැවැත්වී. මට හිතෙන්නේ නම් එහෙම කියලා. ඔව්. එතෙන් ආවා කියලා. ඔව් මට හිතෙන්නේ මෙතෙන්ට ආවා කියලා. ඔව් ඉස්සතාව ස්වාමීන් වහන්සේ. ඔව් හරි. මේ ටික අපි සාකච්ඡා කළා එදා. එතකොට අපි පරේ තීන මිද්ද පරිඋට්ඨිතා භවිස්සanti මයමෙත්ත විගත තීන මිද්දා භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. එතකොට මම මේවා පොඩ්ඩක් මේ ගැන කියා යන්නම්. මොකද මේවා අපි හිමින් සැරේ මේවත් එක්ක නිතර හැසිරෙන එක ගනුදෙනු කරන එක ඉතාමත්ම හොඳයි. එතකොට මේ තීන මිද්ද sloth and torpor කියලා පරිවර්තනය කරලා තියෙන්නේ. එතකොට අපේ තීන මිද්ද කිව්වහම
මානසික චිත්ත හා චෛතසිකවල තියෙන අලස බව ගැන තමයි ධර්මයේ කතා කරන්නේ. මේක සමහර විට කෙනෙක් පැහැදිලි කරන්න පුළුවන් හව හිතා ගන්න පුළුවන් කයේ හා මනසේ කියලා. නමුත් ධර්මානුකූල විග්‍රහ කිරීම වලදී අපිට පේනවා මේක චිත්ත චෛතසිකවල ඇතිවෙන නිදිගත් ස්වરૂපය, අලසභාවය නැත්නම් හිතන්න ලෑස්ති නැතිකම කියන එක. සිත මෙහෙවන්න සූදානම් නැහැ කියන එක තමයි මේ තීන මිද්ද කියන එකෙන් අදහස් වෙන්නේ. ඒතර සිතක් කියන්නේ සිතවිලි වල සංවිධානයකින් ඇතිවෙන එකක් තමයි. නමුත් මේක තීන මිද්ද කියලා දක්වනවා චිත්ත චෛතසිකවල මේ නිදිගත් භාවය, එහෙම නැත්නම් මිදිලා තියෙනවා වගේ සක්‍රීය නොවන ස්වરૂපේ. ඒතර වෙන විදිහක ගත්තොත් එහෙම දැන් මිනිස් මනසක තිබිය යුතු දෙයක්නේ සිත මෙහෙවන ස්වභාවය, හිතන ස්වභාවය. ඒ හිතන ස්වභාවයක් නැත්තම් මිනිස් සිතක ඒ තැනත්තට ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ කියන්නේ එක තැනම ඉන්න ගල් ගැසුණු මනසක් හැටියට තමයි එයාගේ සිත ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙහෙම කිව්වහම අපිට හිතෙන්න පුළුවන් එහෙම වෙනවද මේ කියලා. කියන්නේ එහෙම හිතවල ස්වභාවයක් තියෙනවද කියලා. නමුත් ධර්මානුකූලව පැහැදිලි කරනවා අපි බොහෝ විට යම් යම් කරුණු සම්බන්ධයෙන් දකින්නේ නැහැ. ඒ කියන්නේ මේ විනිවිද දැකීම, අපි පෙනිට්‍රේට් කිරීමක් අපේ වෙන්නේ නැහැ කියලා. අපි හුඟක් වෙලාවට මතු පිටින් ඒ දේවල් ඔස්සේ යනවා. එතකොට අපි දකින පුද්ගලයෝ, අපිට ඇහෙන දේවල්, අපි දකින අනිකුත් සංසිද්ධි, ඒ වගේම අපිට අදාළ වෙන යම් යම් කරුණු, මේ හුඟක් දේවල් සම්බන්ධයෙන් අපි මතු පිට ස්පර්ශයක් තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒවායේ අභ්‍යන්තරය, ඒවායේ තියෙන සංගවුණු අර්ථ, එහෙම නැත්නම් ඒවා විනිවිද දකින ස්වභාවය වෙනම අපි අභ්‍යාස කරන්න ඕන එකක්, පුරුදු පුහුණු කරන්න ඕන එකක්. අපිට හිතෙන්න පුළුවන් අපි ඒවා ඇහුවා, දැක්කා, කතා කළා, හඳුනාගත්තා කියලා ඔහොම හිතෙන්න පුළුවන්. එහෙම හිතුණට ඒවයේ යථා ස්වરૂපය, ඒවයේ ඇතුළත ස්වરૂපය අපි හුඟක් වෙලාවට නොදකින ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඕනෑම දෙයක අපි මම මෙහෙම කියන්නම්කෝ. දැන් මට පේන විදිහක් තියෙනවා. ඒ මට පේන විදිහට වඩා අනිත් එක්කෙනා, ඒ කියන පුද්ගලයා මං දකින්නට වඩා වෙනස් ආකාරයකින් ඒකම දකින්න පුළුවන්. ඒතර B කියන පුද්ගලයා ඊටත් වඩා වෙනස් ආකාරයකින් ඒක දකින්න පුළුවන්. C කියන පුද්ගලයා තවත් වෙනස් වෙනවා. ওই විදිහට අපි මේ එකම සිද්ධිය, එකම රූපේ වෙන්න පුළුවන්, එකම ශබ්දේ වෙන්න පුළුවන්, එකම සංසිද්ධිය වෙන්න පුළුවන්, එකම concept එක වෙන්න පුළුවන්, ඕනම දෙයක් අපි දකින්නේ එක එක ආකාරවලට, තම තමන්ට සාපේක්ෂව, තම තමන්ගේ හඳුනා ගැනීමේ පරාසය තුළ තමයි ඒ හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් සමහර කෙනෙක් ඒවා හරීම මේ දුර්වල විදිහට ඒ දේවල් දකින්න දේ, ඇහෙන දේ, තමන්ට විශේෂ වෙන කාරණේ උඩින් යනවා තමයි. ඒ ගැන කතා කරනවා, එහෙමත් වෙනවා. ඒ උනාට නමුත් ඒකේ තියෙන ඇතුළත දැකලා නැහැ. ඒකේ තියෙන සැබෑ తත්වය දැකලා නැහැ. එහි තියෙන ගැඹුර දකින්නේ නැහැ. නමුත් අපි ඒ ගැන සාකච්ඡා කළා, කතා කළා, ඔහොම කියලා හිතෙනවා. දැන් තවත් එක්කෙනෙක් එකම සිද්ධියේ තවත් ඊට වඩා ගැඹුරට ඒහා සම්බන්ධ දේවල් ඊට වඩා සියුම් විදිහට, තියුණු විදිහට දකින්න පුළුවන්. එතකොට මේ නිසා එක එක්කෙනාගේ හඳුනා ගැනීම, අවබෝධ කර ගැනීම මට්ටම් වෙනස් වෙනවා. ඒ මට්ටම් වෙනස් වෙන්නේ මෙන්න මේ තීන මිද්ද කියන එකේ තියෙන බලපෑමත් සාපේක්ෂව. ඒ කියන්නේ හිත මෙහෙවන්න, හිත හසුරවන්න සූදානම් නැතිකමක් එක්ක තමයි බොහෝ විට සිත් තියෙන්නේ.
එතකොට ඒ වෙනුවට ඒ සිත මෙහෙවන සිතක් බවට පත් කරගන්න පුළුවන් නම් එතකොට ඒක යම් කිසි කෙනෙකුගේ දියුණුව සාර්ථකත්වයේ පිණිස එහෙම නැත්නම් අවබෝධයේ ප්‍රඥාව කරා යෑමට අදාළ වෙන කාරණයක් වෙනවා. ඒ නිසා අපි දැන් අපිට හිතෙනවා අපි ගැන හිතුවා කල්පනා කළා කියලා අපිට හිතෙනවා. නමුත් අපි හිතලා තියෙනවා කල්පනා කරලා තියෙනවා. නමුත් ඒ නියම විදිහම නෙමෙයි ඒක. දැන් අපි කියන්නේ යථා ස්වરૂපය කියලා. නැත්නම් ධර්මානුකූලව කිව්වොත් අපි යථාභූත ඥාන දර්ශනය කියලා. ඒතර යථාභූත ඥාන දර්ශනයක් කිව්වහම ඒක ඇති සැටියෙන් ස්වභාවයෙන්ම ඒක නියම ආකාරයෙන්ම දකින්න පුළුවන්කම තමයි යථාභූත ඥාන දර්ශනය. ඒක උතුර බුදු පියාණන් වහන්සේට තමයි ඉතින් පූර්ණ වශයෙන් තියෙන්නේ. ඒකින් මෙහායට ඊට අදාළ සාපේක්ෂ වශයෙන් ඊට අදාළ තත්වයට අනුව තමයි තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේට උපරිම ආකාරයෙන් තියෙනවා. ඒ කියන්නේ යම් කාරණයක් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් දැකිය යුතු සෑම අංශයක්ම සෑම අංශු මාත්‍රයක් සම්බන්ධයෙන්ම හඳුනා ගැනීම බුදුසිතෙහි ඇති වෙනවා. අපිට ඉන් මෙහා ප්‍රමාණයකට තමයි ඇති වෙන්නේ පුහුදුන් මට්ටමේ කෙනෙකුට බොහොම සරල විදිහේ හඳුනා ගැනීමක් වශයෙන් පමණයි ඒක තියෙන්නේ. ඒ තියෙන ගැඹුර සැබෑවටම එහි තියෙන සංඝටකයන් පිළිබඳව දකින්නේ හඳුනාගන්නේ නැහැ. ඒක තවදුරටත් අපි කිව්වහම පටිච්ච සමුප්පාදය කියලා අපි කියන්නේ ඒකට අදාළ වූ සියලුම හේතු ප්‍රත්‍ය ධර්මයන් හඳුනා ගැනීම කියලා. ඒතර ඒ හඳුනා ගැනීම කරා යන්න පුළුවන් වෙන්නේ හිතන මනසක් තියෙනවා නම් අර දන්නහුට හා දක්නහුට නේ මගේ ධර්මයේ දේශනා කරනවා කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ. මීට කලින් සූත්‍රවල අපි දැක්කේ දන්නහුට හා දක්නහුට. එතකොට ඒක දැනගන්න ඒක දකින්න කෙනාටයි ඒක අදාළ වෙන්නේ දහම. එතකොට එහෙම දකින්න පුළුවන්කම එන්නේ මේ තීන මිද්දභාවයෙන් හිත මුදවාගත්තොත් තමයි. එහෙම නැත්නම් අර අලසභාවයෙන් යුක්තව අර දේවල් දකින්නේ නැති ඒවා උඩින් ලිස්සල යන ස්වරූපයකින් තමයි සාමාන්‍ය සිතක ස්වභාවයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ස්වභාවයන් අපි සියුම් විදිහට අපේ සිත් අස්සට බහැලා අපි ඒක දැක්කද ඒක ඊට වඩා තවත් විදිහකට බලන්න තිබුණද ඒක සියුම්ම දැකිය යුතු තැන් මන් දැක්කද කියලා තමාගෙන්ම විමසන මනසක් අපි සියලු දෙනාම හදා ගන්න ඕනේ. එතකොට තමයි අපිට යම් දේවල් අනික් අයට වඩා හොඳට දැනෙන්න සාමාන්‍ය සම්මත ලෝකයට වඩා ටිකක් ගැඹුරින් ඒවා දැනගන්න හැකියාව අපිට ලැබෙන්නේ. Others will be agitated. We shall be unagitated here. Thus effacement can be done. Pare uddata bhavissanti mayametta anuddata bhavissamati salleka karniyo. එතකොට මේ උද්දත බව කියලා කියන්නේ නොසන්සුන් භාවයක්. එහෙම නැත්නම් වික්ෂිප්ත භාවයක්, විපිලිසර භාවයක් තිබීම. එතකොට බොහෝ සිත්වල විපිලිසර භාවයක්. අපි හිතවලින් නොසන්සුන් භාවය. ශාරීරිකව අපි එහෙමෙන් කලබල එහෙම ඉන්නවා කියන එක මේ ඒකත් ඒ නිසා ඒකත් වෙන්න පුළුවන්. නමුත් මෙතන මානසික විපිලිසර භාවයක්, නොසන්සුන් භාවයක්, උද්දත භාවයක් තියෙනවා. ඒ නිසා අපිට අර පැහැදිලිව දකින්න බැරිකම එන්න ඒකත් හේතුවක් වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම වතුර කැළඹි තියෙන තැනකට වඩා නිශ්චලව තියෙන තැනක ඒකේ පතුල දකින්න අභ්‍යන්තරයේ තියෙන දේවල් ඉතාම හොඳට දකින්න පුළුවන්කම තියෙනවානේ. වතුර කැළඹුණාම ඒ දැකීම හරියට ඒ විදිහටම ලබන්න බැහැනේ. ඒ වගේ මනසක නොසන්සුන් බවක් ඇති වුණාම අපිට කරුණු කාරණා හරියට නිවැරදිව හඳුනා ගන්න තේරුම් ගන්න අපහසු වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සිතේ සංසුන් බවක් ඇති වෙනවා නම් වික්ෂිප්ත බවක් නැත්නම් නොසන්සුන් බවක් නැත්නම් ඒ සිතෙන් බොහෝ දේවල් විනිවිද දකින්න පුළුවන්කමක්
ඇති වෙනවා. එතකොට ඒක අපිට හරි ප්‍රයෝජනයි යම් යම් දේවල් සියුම්ම හඳුනා ගන්න. එහි අන්තර්ගතය හඳුනා ගන්න. එහි තවත් කෙනෙක් නොදකින පැති හඳුනා ගන්න. අපිට ඒක හුඟක් වෙලාවට අවශ්‍ය වෙනවා. ඒ නිසා මානසික සංසුන්කම ට්‍රැන්ක්විලිටි එකක් සාන්ත නිශ්චල භාවයක් ඇති කරගන්න අපිට යම් යම් අභ්‍යාස හරහා එහෙම කරගත්තායින් පස්සේ එතකොට අපිට එතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ අපි අර මුලින්ම දස අකුසල් වගේ දේවල් ඒ වගේම අෂ්ටාංගික මාර්ගයට අදාළ වූ මාර්ගාංගයන් ගැන අපි කතා කරලානේ දැන් මේ ඉන්නේ. එතකොට මේවයේදී ඒ දේවල් සම්බන්ධයෙන් අපේ ඇතිවන පරිචය හඳුනා ගැනීම ස්කිල් එක භාවිතා වෙලා මේ නොසන්සුන්කම අපිට ඇති කරගන්න උදව් වෙනවා. ඒතර අර ටික අපේ සම්පූර්ණ වෙනකොට අපි පාපයන් වැරදි දෝෂාගත දේවල් ඒවයින් ඉවත් වෙලා මනසේක තියෙන ක්‍රියාවලිය අට්ටාංගික මාර්ගයේ නිවැරදිභාවය කරා යනකොට අර තීන මිද්ද භාවයෙන්ුත් අපි අයින් වෙන්න පුළුවන්කම ඇති වෙනවා. මේ නොසන්සුන් භවෙනුත් අයින් වෙන්න උද්දත භවෙනුත් අයින් වෙන්න අපට පහසුවක් සැලසෙනවා. ඒ නිසා මේක එක්තරා විදිහක ක්‍රමවත් පිළිවෙලක් හැටියට මානසික සංවර්ධනයක් හැටියට තමයි ඉස්සරහට යන්නේ. Others will be doubting. We shall be free from doubt here. Thus effacement can be done. එතකොට පරේ විචිකිච්ඡී භවිස්සන්ති මයමෙත්ත තින්න විචිකිච්ඡා භවිසාමාති සල්ලේකෝ කරණීයෝ. එතකොට මේ විචිකිච්ඡාව කියන එක බොහෝ දෙනා විචිකිච්ඡාවෙන් යුක්තයි. මම එහෙම තමා සම්බන්ධයෙන් මේ කතා කරන්නේ දැන් මගේ එහෙම විචිකිච්ඡාවක් නැහැ කියලා ඇති කරගන්නා වූ හඳුනා ගැනීම. ඒතර විචිකිච්ඡාව කියන එක සැකය කියන අර්ථයෙන් අපි ගන්නෙ. ඒතර බුද්ධ ආදී අටතැන ඇති සැකය කියලා සාමාන්‍ය ධර්ම ග්‍රන්ථවල විග්‍රහ කිරීමක් තියෙනවා. ඒක අපි එහෙම විස්තරාත්මකව බුද්ධ ආදී අටතැන කියන එක වැරද්දක් නෙමෙයි. මොකද බුද්ධ ආදී අටතැනම ආවරණය වෙනවනේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන්. ඒතර නමුත් මෙතෙන්දී මේ අපිට හඳුනා ගන්න ඕන දෙයක් තියෙනවා. ඒක මේ ලෝකේ සත් කියලා. එහෙම නැත්නම් ස්ථීර වූ නොවෙනස් වෙන පදාර්ථයක් තියනවාද නැද්ද කියන එක සම්බන්ධයෙන් තමයි මේ විචිකිච්ඡාවේ මූලික හඳුනා ගැනීම රැඳෙන්නේ. මොකද එතෙන්දී ලෝකේ සත් වශයෙන් ගත හැකි ස්ථීර වශයෙන් ගත හැකි නොවෙනස් වෙන පදාර්ථයක් නැහැ කියන අවබෝධයට ආවොත් තමයි අපිට අර බුද්ධ ධම්ම සංඝ පෙර භවයන් පසු භවයන් පෙරහා පසු භවයන් කර්මය පුනර්භවය මේ වගේ දේවල් මේ පටිච්චසමුප්පාදේ ඔය වගේ දේවල් සම්බන්ධයෙන් අපේ අවිනිශ්චිත බවක් ඇති වෙන්නේ අර නිත්‍ය වූ පදාර්ථයක් තියෙනවාද නැද්ද කියන කාරණය හඳුනා ගැනීමට අදාළව තමයි ඒක වෙන්නේ. ඒ නිසා බුද්ධ ආදී අටතැන හැටියට යම් කිසි කෙනෙක් ඒක විග්‍රහාත්මකව විස්තරාත්මකව කිව්වට කමක් නැහැ. එහෙම කීමේ අර්ථයක් තියෙනවා. නමුත් මෙතෙන්දී සත් වශයෙන් ලෝකේ වෙනස් නොවන පදාර්ථයක් තියෙනවාද නැද්ද කියන කාරණේ සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ අවබෝධය තමයි මෙතන විචිකිච්ඡාවට මූලික වෙන්නේ. මේ කාරණේ පැහැදිලි කරන තවත් එකක් මම එකම කියන්නම්. මීට කලින් මම කියලා තියෙනවා. මේ දැන් සෝවාන් මාර්ගයේදී සිද්ධ වෙන දෙයක් තමයි සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන එක. එතකොට සත්කාය දිට්ඨිය කියලා කියන්නේ යම් දෙයක නොවෙනස් වෙන දෙයක් පදාර්ථයක් තියෙනවා කියන එක. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් කිසියම් නිත්‍ය වූ බවක් තියෙනවායි කියන එක ආවොත් තමයි
ඒ සත්කාය දෘෂ්ටියකට යම් කිසි හිතක් එන්නේ. එතකොට ඒක නැති වෙනවා කියලා කියන්නේ අර විචිකිච්ඡාවත් නැති වෙනවා කියන එක තමයි එතකොට. එතකොට එහෙම නැති වෙනවා කියන හඳුනා ගැනීමට ආවොත් එසේ නැති කර ගැනීම අර තියෙනවායි කියන හඳුනා ගැනීමත් එක්ක ඇතිවෙන විවිධ වූ සීල වෘත ප්‍රතිපත්ති ක්‍රියාකාරකම් යම් යම් මේ පිළිවෙත් සියල්ලම තවදුරටත් අවශ්‍ය නැති දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ නිසායි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනම එක විට නැති වෙනවායි කියන අර්ථයේ තේරුම ওই කාරණේ නිසා. ඒ කියන්නේ මේවා එකිනෙකින් වියුක්ත වෙච්ච separated items නෙමෙයි. එක එකකින් දුරස් වෙච්ච වෙන වෙනම දේවල් නෙමෙයි. එකිනෙකට බද්ධ වෙච්ච එකම ඊළඟ කරුණු හැටියට සංවිධානය වෙන දේවල්. ඒ නිසා සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාස කියන කරුණු තුනම එකිනෙකට ප්‍රතිබද්ධ වෙච්ච කරුණු හැටියටයි තියෙන්නේ. ඒ නිසා මේ සංයෝජන තුනම එක විට ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුගේ සක්කාය දිට්ඨිය නැති වෙලා විචිකිච්ඡාව විතරක් තියෙන්න බෑ. එහෙම තියෙන්නේ නැහැ. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි නැති වෙලා සීලබ්බත පරාමාස විතරක් ඉතුරුනා කියලා කියන්න බෑ. ඒක න්‍යාය විරෝධී වෙනවා. ඒක එහෙම කියන්න බැරි දෙයක් ඒක. නැති වෙනවා නම් මේ තුනම එක විට නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධයි ප්‍රතිබද්ධයි කියන එක තමයි ඒකේ තේරුම. ඔබේ සිත් වලට මොනවා හරි අදහස් එනවා නම් එහෙම කියන්නේ මම නිතර කියන්න ඕනේ නැහැ. මට ඉතින් නිතරම කියන්න හිතෙනවා ඒක අහන්න නැති හින්දා. මේ ඕනම වෙලාවක මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් හැටියට හිතට ආවොත් කතා කරලා සාකච්ඡා කරන්න අහන්න මම විතරක් කියාගෙන යන්න ඕනේ නැහැ. ඔබට තියෙන අදහසක් වුණත් එහෙම කිව්වට කමක් නැහැ. මට තේරිලා තියෙන්නේ මෙහෙමයි කියලා එහෙම ඔබේ අදහස කිව්වට කමක් නැහැ. ඒතකොට අපිට ඒව සාකච්ඡා කරන්න පුළුවන්. Others will be angry. Others will be angry. We shall not be angry here. Thus effacement can be done. Pare kodana bhavissanti. Mayametta akkodana bhavisamati salleko karniyo. එතකොට කේන්තිය ක්‍රෝධය තරහ එනවනේ අපිට. එතකොට මේ තරහ යම ඉතින් අපි හුඟක් අයට තියෙන එකක්. ඕනම කෙනෙකුට තරහ යන්න පුළුවන්. නමුත් දැන් මේවායේ තියෙන ස්වභාවය තමයි මේ මීට කලින් කතා කරපු දේවල් ඔස්සේ අපි තව තවත් නිවැරදි වීම වලට යෑමක් තමයි මෙතෙන්දි වෙන්නේ. එතකොට මේ තියෙන දේවල් අපි හරියට හඳුනාගත්තේ නැත්නම් එහෙම තරහව අපේ හිතට එනවා. එතකොට ඒ තරහ ආවහම අපිට අර ඉතුරු දේවල් ටික එකක්වත් හරියට කරගන්න බැරි වෙනවා. මොකද මේ තරහත් එක්ක ඉතුරු ටික වැහිලා යනවා. හඳුනා ගන්න තියෙන දේවල් ටික හඳුනා ගන්න බැරි වෙනවා. ඒතර අපි උත්තර දෙන්නේ තරහෙන්. ඒක විනිවිද දැකලා හඳුනාගෙන අවබෝධ කරගෙන නෙමෙයි උත්තර දෙන්නේ තරහෙන් උත්තර දෙන්නේ. ඒ කියන්නේ ආවේගශීලී වෙනවා. ඒතර ඉමෝෂනල් ඇක්ෂන් තමයි ගන්න වෙන්නේ. ඒතර ඒ නිසා ක්‍රෝධය කියන එක නැත්නම් තරහ ගන්නවා කියන එක විවිධ මට්ටමින් එක එක්කෙනාට එන්න පුළුවන්. ඒක නොරිස්සුම් බවක්, නොමනාපයක්, තරහක් ওই විදිහට විවිධ මට්ටම් වලින් සාමාන්‍ය මට්ටමේදී එන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපිට කේන්ති කියොත් එහෙම ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි ඒක ගැන ගන්නෙ නිවැරදි තීරණය නෙමෙයි. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි අපිට යමක් සම්බන්ධයෙන් කේන්ති ගියා කියලා තේරුණොත් ඒ වෙලාවේදී ප්‍රශ්නේ විසඳන්න යන්නේ නැතුව ඉන්න එක. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් කතා නොකර ඉන්න එක. ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න නැතුව ඉන්න එක තමයි හොඳ ක්‍රමය.
මොකද කේන්ති ගිහිල්ලා ගන්න තීරණ බොහෝ විට හානි කර වෙන්න පුළුවන්. හා සුදුසුම තීරණය නෙමෙයි එතකොට ගන්න. ඒ නිසා අපි පරිස්සම් වෙන එක හොඳයි. කේන්ති ගිහිල්ලා ප්‍රශ්න විසඳන්න යන්නේ නැතුව, කේන්ති ගිහිල්ලා තීරණ ගන්න යන්නේ නැතුව, ඒ කේන්තිය නිවුණට පස්සේ ඊට වඩා සංසුන් අවස්ථාවකදී අදාළ තීරණය හොඳට සලකලා බලලා ඒක ගන්න එක හොඳයි. එහෙම නැත්නම් බොහෝ අයට රිදෙන්න පුළුවන්, Tamanටත් රිදිලා අනික් අයටත් රිදෙන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. එසේ රිදීම අපි ධර්මානුකූලව අනුමත කරන එකක් නෙමෙයිනේ. අපිට අවශ්‍යනේ පුළුවන් තරම් සාන්ත, සංසුන්, නිස්කලංක, සැහැල්ලු දීපවෙතක් කරා ගමන් කරන්න ඒ බඳු දේවල් අභ්‍යාස කිරීමනේ අපේ අරමුණ වෙන්නේ. ඒතර ඒ නිසා ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි සාවධාන බවකින් ඒක දෙහි දකින්න නම් ඒ තරහ ගන්නෙ නැතුව ප්‍රශ්නේ දෙස බලන්න පුළුවන්කම අපි ඇති කරගන්න ඕනේ. ඒ නිසා ආවේගශීලීව මේ චිත්තවේගී ඉමෝෂනල් චිත්තවේගී බවට පත් වෙන්නේ නැතුව මධ්‍යස්ථ විදිහට ඒ දෙහි දැකලා හඳුනා ගන්න පුළුවන් කමක් ඇති වෙනවා නම් තමයි අපිට ඒක සැබෑවට නිවැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙන්නේ. Others will be hostile. We shall not be hostile here. Thus effacement can be done. Pare upanahi bhavissanti. Mayametta anupanahi bhavissamati salleko karniyo. එතකොට දැන් මේ අපි එක එක කෑලි අයින් කිරිල්ලක් මේ කරන්නේ. අනික් අයට කේන්ති යනවා මට කේන්ති යන්නේ නැහැ කියලා මම අර කේන්ති යෑම කියන එක සල්ලේක කරනවා. ඒක අයින් කරනවා. දැන් කේන්ති යන්නේ නැහැ මට කියලා අපි එක එක කෑලි අයින් කරනවා. මේ විමුක්ති මාර්ගයකටනේ අපි යන්නේ. විමුක්තිය කරානේ මේ ගමන් කරන්නේ. එතකොට ඒ දේවල් හලනවා අපි අයින් කරනවා. ඒ අයින් කරමින් ඉස්සරහට යන්නේ. ඒතර ඒකේ තියෙන එකක් තමයි පරේ උපනාහි භවිස්සanti මයමෙත අනුපනාහි භවිස්සාමි. එතකොට මෙතන මේ අර ඉස්සෙල්ලා කිව්වේ අපි කේන්ති යන එකනේ, තරහ යන එකනේ. මෙතෙන්දී ඒක ඉක්මවා ගිය සතුරු බවක්. එහෙම නැත්නම් පලිගන්න හිතන එකක්. අනික් අයට වෛරීව කටයුතු කරන එකක්. දැන් ඔය සමහර අපි ඔය කතාන්තරවල එහෙම දකින්නේ මේ පවුල් අතර ඇති වෙන බද්ධ වෛරයන් දිගු කාලීනව යන වෛරී පවුල් අතර ඇති වෙන දේවල් ඔය අපි පැරණි කතාවලත් අපි හුඟක් ඒවා අහලා තියෙනවා. ඉන්දියානු යම් කතාන්තරවලත් හුඟක් වෙලාවට ඒවා පෙන්වන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. පවුල් අතර ඇති වෙන බද්ධ වෛරයන් දිගින් දිගට මහා අවුරුදු ගණනාවක් මුළුල්ලේ තියෙන වෛරයන් පිරිමහ ගනිමින් තමයි ඒ පවුල් පිටින්ම ඉන්නේ. අන්න ඒ වගේ ස්වභාවයන්. එහෙම නැත්නම් තව විදිහට ගත්තොත් එහෙම අපිට තව කෙනෙකුට පාඩමක් උගන්වන්න හිතෙන එක, තව කෙනෙකුට වරද්දන්න හිතෙන එක, තවත් කෙනෙකුගෙන් වාඩුව ගන්න හිතෙන එක, ඔය වගේ වචන වලින් අපි භාවිතා කරන්නේ. පාඩමක් උගන්වනවා, වාඩුව ගන්නවා, පලි ගන්නවා, ඒගොල්ලන්ට වරද්දන්න හදනවා. ඔය විදිහේ අර්ථ වලින් ගන්න යම් ආකාරයක සිතුවිල්ලක් අපේ ආවොත් එහෙම මේක හුඟක් අපිට අහිතකර වෙනවා. අපේ තියෙන මානසික විවේකය, ආධ්‍යාත්මික පරිණත භාවයන් උසස් තත්ත්වයට පත්වීම වලට බාධා වෙන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා සතුරු බවක් එහෙම නැත්නම් මෙන්න මේගොල්ලෝ මාත් එක්ක හතුරුයි කියලා හිතා ගන්න විදිහට එකක්. යම් කිසි කෙනෙක් අපිට වරද්දන්න අපිට යම් හානි කරන්න ලෑස්ති වෙන්න පුළුවන්. ඒක වෙනම එකක්. එහෙම දේවල් තියෙනවා. කෙලෙසුන් නැසූ ආයතව බුදු පියාණන් වහන්සේට පවා එහෙම බාධා වෙන ආකාරي දේවල් වුණානේ. ඒ නිසා යම් කිසි කෙනෙක් අපිට බාධා කරන්න හානි කරන්න අදහසින් යම් දේවල් කරන්න පුළුවන්. නමුත් අපි ඒවයි කොටස්කරු බවට පත් වෙන්න හොඳ නැහැ. මොකද එසේ වීම මේ තව පැත්තකින් අපිට හරිම අහිත කරයි. මොකද මේක සංසාරයේ අරගෙන යන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ බෞද්ධ සාහිත්‍යයේ නොයේ කතාන්තර එහෙම අහලා තියෙන එක දිගින් දිගට ආපු කතාන්තර සම්බන්ධයෙන්. ඒ කියන්නේ යම් මෙහෙම සතුරු බවක් පරිගන්න ඕනේ වුණොත් එහෙම අපිට පරිගන්නකම් ඒ
පරිගැනීමේ සිත පරිගන්න ඕන වෙච්ච සිත ක්‍රියාත්මක වෙනවා. ඒක අර මේ කරන්ට් එකක් අපි අර මේ වයර් එකකට විදුලිය සැපෙවුවා වගේ. එතකොට වයර් එකට විදුලිය සැපෙවුවාම ඒක දිගින් දිගටම යනවා. කොච්චර දුරක් තිබුණත් ඔය දිගටම යනවා ඒක. එතකොට අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා අපේ සිතක. අපිට ඕන වුණොත් එහෙම හිතුනොත් එහෙම අහවලාට පාඩමක් උගන්වන්න ඕනේ, අහවලාට දැනෙන්න යමක් කරන්න ඕනේ, අහවලාට රිදෙන්න යමක් කරන්න ඕනේ කියලා අපිට යමක් හිතුනොත් එහෙම. එතකොට ඒ සිතුවිල්ල ඒ ඕනෑකම මේ ජීවිතේදී පමණක් නෙමෙයි සාංශාරික ගමනේදීත් අවශ්‍යතාවයක් හැටියට සිතට රැඳෙන්න පුළුවන්. එතකොට එයාගේ ප්‍රධාන ඕනෑකම අර තැනත්තාට හිංසා කිරීම. ඒ තැනත්තාට රිදවීම. එතකොට මේ රිදවීමේ අවශ්‍යතාවයේ මත ක්‍රියාත්මක වුණොත් එහෙම හිත අපායගාමී සිතක් බවට පත් වෙන්න හේතු වෙනවා. പ്രേත තිරිසන් නරක අසුර කියලා අපි කියන්නේ අපේ සතර අපායක්. එතකොට මේක සත්වයකට අදාළ ක්‍රියාමාර්ගයක් බවට තමයි පත් වෙන්නේ. මොකද මේ പ്രേත තිරිසන් නරක අසුර කියන හතරෙම ඉන්න අය අනික් අයට රිදවන්න, අනික් අය වෙහෙසටපත් කරන්න, අනික් අය අපහසුටපත් කරන්න තමයි ලෑස්ති පිටින්. හැම විටම ඒගොල්ලන්ට ඕන ඒක. එතකොට මේ අනික් අයට රිදවන එක, අනික් අයට අපහසුටපත් කරන එක තමන්ගේ විනෝදාංශය බවට පත් වෙන හෝ තමන්ගේ අවශ්‍යතාවයක් බවට පත් වෙන සිතක් සුවයට පහසුවටපත් වෙන්නේ නැහනේ. ඒක වෙහෙසකාරී අත්දැකීම් සහිත හිතක් බවට තමයි පත් වෙන්නේ. ඒතර ඒ බඳු සිතක කාලපරාසය කොච්චර කල් තියේද කියන එකත් අපට සහතික වෙන්න බෑනේ. ඒතර දැන් ඔය භූත පිසාච ප්‍රේත කියන ආත්ම භවවල තියෙන වයස අපි කාටවත් හිතා ගන්න බෑ. ඒක විමාන වත්තු හා ප්‍රේත වත්තු වල එහෙම ඒ සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන එහෙම දක්වලා තියෙනවා. ඒතර අපිට හිතා ගන්න බැරි තරම් අපිට දැන් මනුස්ස ලෝකේ අපි අවුරුදු 60යි 70යි 80යි 90යි 100යි කියලා ඔහම ගණන් හදා ගන්නවනේ. නමුත් අර සූක්ෂම භවතලවල සතර අපායට අයිති ඒවහා ඒ බඳු තලවල ආයුෂ කාලයන් සම්බන්ධයෙන් අපිට පැහැදිලි නිර්ණයන් ඉදිරිපත් කරන්න බෑ. ඒ නිසා ඒව අපේ අවුරුදු වශයෙන් ගත්තොත් එහෙම දසලක්ෂ ගණන් දුරට යන්න පුළුවන්. එතකොට එතන තියෙන ප්‍රශ්නය එහෙම දිගින් දිගට යනවා කියමුකෝ. අපි කියමුකෝ දැන් ඒ බඳු කෙනෙකුගේ සත්වයකුගේ වයස අපේ අවුරුදු වලින් 10000 කියලා අපි උදාහරණයකට ගමුකෝ. අපේ අවුරුදු වලින් 10000ක් තමයි ඒ භූත පිසාච പ്രേත කුම්භාණ්ඩ වශයෙන් හඳුන්වන හෝ ඒ බඳු සත්වයන්ගේ ආයුෂ කාලය කියලා අපි ගමුකෝ. ඒතර එහෙම වුණොත් ඒ අවුරුදු 1000 හෝ 10000 හෝ ඒ කාල සීමාව තුල අර දෝෂ සහගත අර වැරදි දැවෙන පිච්චෙන මානසිකත්වයක් සහිතව තමයි ඒ ආත්මයේ හිමිකරුට ඒ භවයේ හිමිකරුට පවතින්න වෙන්නේ. ඒතර ඒක අතිශය දීර්ඝ කාලයක් නේ. ඒ මුළු දීර්ඝ කාලයේම අර ඇතිවෙච්ච වෙහෙසකර බව, අර තරහව, නපුර, එහෙම නැත්නම් දුස්සමාහිත බව දිගින් දිගට තියෙන එකක් බවට පත් වෙනවා. දැන් අපි සරල උදාහරණයක් ගමු. අපි උදේ ගෙදරදී උදේ 10ට තරහ ගියා කියලා. එතකොට ඒ තරහව 11 වෙනකම්ම තිබුණොත් එහෙම. ඒතර පැයක කාලයක් එයා තරහෙන් ඉඳලා තියෙනවා. ඒ තරහ කාලයේ තුලදී තරහෙන් ඉඳ හිටපු කාලයේ තුලදී කෑමක් හම්බුණත් ඒ කෑම සම්බන්ධයෙන් අර ඇති වෙන ප්‍රියමනාප බව එන්නේ නැහැ. බීමක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හම්බුණත්, වෙනත් හිත මිතුරෙක් හම්බුණත්, වෙනත් උපකරණයක් දැක්කත්, වෙනත් දෙයකට සම්බන්ධ වුණත් අර හිතේ තියෙන පවිත්‍ර පැහැදිලි නිර්වෘල් ස්වභාවය සහිතව නෙමෙයි ඒ පුද්ගලයා සිද්ධිය හෝ දේ පිළිබඳව දකින්නේ. බලන්න.
මොකද ඒක මේ අර මුළු පැයක කාලය තුලදීම ඒ ස්වභාවයෙන් තමයි එතනත්තාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එතන පැය කියන්නේ විනාඩි 60ක් නේ. ඒතර විනාඩි 60ක් තුල තප්පර වශයෙන් ගත්තාම තව විශාල සංඛ්‍යාවක්. ඒතර මේ මුළු කාල පරාසය තුල ටයිම් ඩියුර් කාල පරාසය කියන වචනේ මම නිතර භාවිතා කරන්නේ ටයිම් ඩියුරේෂන් එක. ඩියුරේෂන් එක කාල පරාසයක් ඈ. එතකොට එහෙම ඒ මුළු කාලය තුලම තමන් වෙහෙසෙන් අපහසුයෙන් කරදරයෙන් පීඩාවෙන් තමයි ඉඳලා තියෙන්නේ. එතකොට විනාඩි 60ක් මුළුල්ලේම වෙහෙස වූ සිතක්. එතකොට හිතකට විනාඩිය කියන එක ලොකු කාල සීමාවක්. හිතකට තප්පරයත් හරි වටිනා ලොකු කාලයක්. ඒතර හිතකට විනාඩියක් කියලා කියන්නේ හරි වටිනා ලොකු කාලයක්. එතකොට විනාඩි 60ක් ඒ තැනත්තා අර දෝෂසහගත වැරදි නපුරු මනසකින් යුක්තව හිටියා කියලා කියන්නේ ඒ මුළු කාලය වෙහෙසකර විදියට පීඩාකාරී විදියට එයා ගත කරලා තියෙනවා. එතකොට අන්නේ වැඩේමයි සිද්ධ වෙන්නේ අර අපායගාමී වූ සත්වයෙකුට එයා ප්‍රේතෙක් බවට පත් වුණා නම් එයාගේ සිතේ තියෙන දුර්වලකම එයාගේ සිතේ තියෙන අපවිත්‍රතාවය ඒකේ තියෙන නපුරුකම දෝෂසහගත බව එයා අවුරුදු 10000ක් කල් හිටියානම් ඒ දසදහස තුලම ඒ දෝෂසහගත මානසිකත්වයේ ඇතුවනේ ඒ සත්වයා එතන ඒ භවය තුල ඉන්නේ. එතකොට අර අපිට තරහා ගිහිල්ලා පැයක් අපි ඉන්නකොට විනාඩි 60ක් මුළුල්ලේ අපි වෙහෙසෙන් අපහසුයෙන් නොමනාපයෙන් හිටියා වගේම අපි යම් කිසි කෙනෙක් මේ ජීවිතය තුලදී ඒ දෝෂසහගත සිතක් ඇති කරගෙන ඒකෙන් මිදෙන්නේ නැතුව ඒ ස්වභාවයෙන්ම අත්දැකීමින් මරණයටපත් වුණොත් ඉන් එහා භවයකට ගියොත් ඒ භවය නැවත මනුස්ස භවයක් වුණොත් ඉතින් අවුරුදු 60 70 80 යනවායි තමයි. එසේ නොවි പ്രേත දිරිසන් නරක අසුර කියන මේ භවයන්ට පත් වුණොත් එහෙම අර പ്രേත ආත්ම භාවයේ කියන දුර්වල සතෙකුගේ මානසිකත්වයට අදාළ වුණොත් එහෙම ඒක එයාට අවුරුදු දසදහසක් අර කිව්වොත් දැවෙන පිච්චෙන වෙහෙසකර මානසිකත්වයේ සහිතවනේ ඉන්න වෙන්නේ. මෙන්න මෙතනයි තියෙන භයානකම. දැන් බුදුරජාණන් වහන්සේ සසර බය ඇති කරගන්නයි කියලා එහෙම දේශනා කළේ ওই කාරණේ නිසා. මොකද මේක සෙල්ලමක් කියලා හිතන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවලදී ওই කාරණේ නැවත පුනපුනා දේශනා කළා. ඒ කරපු එකේ තේරුම මේ කියන මානසික දෝෂ සහගත බව යම් සිතකට ඇතුළු වෙලා ක්‍රියාත්මක වුණොත් එහෙම ඒ සිත ඉබඳු දෝෂ සහගත සිත දිගු කාලයක් මුළුල්ලේ තමා සමග පවතිනවා. ඒ කියන්නේ දැවෙන පිච්චෙන වෙහෙසකර සිතක් හැටියට තමා තුළම ක්‍රියාත්මක වෙනවා. එතකොට අර සතුරු හැඟීම පලිගන්නා සුළු බව වාඩුව ගන්නා සුළු බව පාඩමක් උගන්වන්න ඕන වෙච්ච කාරණේ මේ කාරණේ තියෙන වෙහෙසකර බවත් එක්ක ඒ තනත්තා දිගු කාලයක් අර භවතලවල ඉන්න සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේක ඒ නිසා අපි හරිම පරිස්සම් වෙන්න ඕන දෙයක්. ඔය මෛත්‍රී භාවනාවේ තියෙන ලොකු වටිනාකම ඔතන තමයි අපිට ගන්න තියෙන්නේ. මොකද යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනාවක යෙදෙනවා කියලා කියන්නේ ඒ සිතට අදාළ වෙච්ච කවර සතෙකුටවත් එක්කවත් මේ අහිතකර ගනුදෙනුව පවතින්නේ නැහැ කියන එක. ඒතර ඒක හරි විශේෂ දෙයක් ඒක. ඒ නිසා මෛත්‍රී භාවනාවකදී අපි කරන්නේ මේ පෙරදිග දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව, දකුණු දිශාව, මොහොත දිශාවල උඩ යට හැමතැනම ඉන්න සතුන් කෙරෙහි මෛත්‍රී දක්වමින් කරන එකක්නේ අපි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ.
ඒතර ඒ බඳු කවරේජ් එකක් ගන්න ඒ බඳු විශාල මේ වපසරියක් ආවරණය කරගන්න නම් අපි මානසිකව ඒ සඳහා එකඟ වෙන්න එපා, ලෑස්ති වෙන්න එපා. එතකොට අපිට පුළුවන් නම් එහෙම මේ දෝෂ සහගත සිතුවිල්ලක් මගේ නෑ කියලා හිතාගන්න පුළුවන්කම තියෙනවා නම් ඇති වුණොත් එතකොට ඒ තනත්තාගේ සිත සුවයට පහසුවට පත්වෙච්චි ස්වභාවයකටපත් වෙනවනේ. ඒක Tamanට ලොකු අස්සසිල්ලක් සුවයක් පහසුවක්නේ. එතකොට ඒ නිසා ඒක ඒ බඳු දෝෂ සහගත සිතුවිල්ලක් දුරස් කරගන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඊටමත් නිර්වෘල්ල නිවැරදිව ඒ සිත සංසුන් සහනදායි සිතක් බවට පත් වෙනවා. ඒතර අනික් බොහෝ දේවල් අපි සාමාන්‍ය ලෝකෙදී අනික් බොහෝ දේවල් අසුරු කරගෙනනේ අපි අපේ සිත්වල අපේ ජීවිතේ වටිනාකම් තක්සේරු කරන්නේ. මෙච්චර වත්කම තියෙනවා, මෙච්චර දේවල් තියෙනවා, මෙච්චර උපකරණ තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, මේ බඳු බලයක් තියෙනවා, මේ බඳු තනතුරු තියෙනවා, මේ බඳු පිළිගැනීමක් තියෙනවා. නොඑක් දේවල් ඔස්සේ අපි ගොඩනගා ගන්නවා කිසියම් මට්ටමක්. ඒ මට්ටම ගොඩනගාගෙන තමයි අපි ඒක අස්සට වෙලා ඉන්නේ. නමුත් ඒක අස්සේ ඉඳගෙන අපේ සිත්වල සතුරු හැඟීමක් ඇති වුණොත් එහෙම සතුරු බවක් ඇති වුණොත් එහෙම තවත් අයට තවත් කෙනෙකුට රිද්දන වර්ගයේ සිතක් ඇති වුණොත් එහෙම ඒක ඉවත් කරගන්න නැතුව තමන්ගේ සිතේ දිගින් දිගට තිබුණොත් එහෙම එතකොට ඒක බරපතල වැරද්දක් දෝෂයක් වෙනවා. සාංශාරික දෝෂයක් බවට පත් වෙන්න පුළුවන් ඒක. ඒ නිසා අපි හැම විටම පරිස්සම් වෙන්න ඕනේ. ඒ බඳු දේවල් වලදී මේ බද්ධ වෛරයක් උපනාහි කියන එක. බද්ධ වෛරයක් අපේ සිත්වල ඇති වෙන්න මං අරගොල්ලොත් එක තමයි තරහ. ඒගොල්ලෝ එක තමයි අපේ ආශ්‍රය තරහා කියන මේ මට්ටම නෙමෙයි මේ මෙතෙන්දි ගන්නෙ. මං ඒගොල්ලොත් එක ආශ්‍රයක් නැහැ කියන එකත් නෙමෙයි. ඒගොල්ලොත් එක අපේ ගනුදෙනුවක් නැහැ කියන එකත් නෙමෙයි. ඒගොල්ලන් එක්ක අපි දුරස් වෙලා ඉන්න ඕනේ පුළුවන් තරම් කියලා හිතීමත් නෙමෙයි. ඒ ඔක්කොම ඉක්මවා ගිය කිසියම් ආකාරයක මේ වෛරයක් හැටියට පරිගැනීමක් හැටියට එබඳු මේ සරසිතක් අපිට ඇති වුණොත් එහෙම අන්න ඒක තමයි අර දෝෂ සහගත ස්වභාවයට පත් වෙන්නේ බද්ධ වෛරයක් බවට පත් වෙන්න පුළුවන්කම ඇති වෙන්නේ. කියන්නේ බැඳගත්තු වෛරයක් දිගින් දිගටම තියෙන එකක්. ලේසියෙන් ඉවත් වෙලා මෘදු වෙලා යන එකක් නෙමෙයි. ඒතර එහෙම ඒ වයිදී අපි හුඟක් වෙලාවට පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේක අපේ ප්‍රශ්නයක්. මගේ ප්‍රශ්නයක්. මමයි මේක අත්දකින්නේ. මමයි මේක විඳින්නේ. ඒතකොට ඒ නිසා ඒ විඳින තලයේදී මම මොනවද අරගෙන තියෙන්නේ, ඇබ්සෝබ් කරගෙන තියෙන්නේ මම මොනවද කියන එක හඳුනාගෙන සිටීම අතිශය වැදගත්. ඒ මත අපි තීරණය වෙනවා මේ මම පහසුවෙන් ඉඳීද අපහසුවෙන් ඉඳීද කියන එක. ඒ නිසා මේ භවය පිළිබඳව මම නැවත නැවතත් කියන එක තමයි දේශනාවේ මේ භවය පිළිබඳව සසර කියන එක පිළිබඳව බය ඇති කරගන්නයි කියන්නේ. ඒ බය ඇති කරගන්නවා කියන එකේ තේරුම නිකම්බරුවට මේ අඳුරට මේ ප්‍රමි සතුන්ට පුංචි සතුන්ට එක තැන් වලට ඇති වෙන ෆෝබියාස් වගේ නෙමෙයි. ඒක තමන් ඒක හඳුනා නොගැනීම නිසා තමන්ට අතිශය දීර්ඝ කාලයක් අනවශ්‍ය විදිහේ වෙහෙසක් විඳින්න තමන්ට සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණයක් සමග. මොකද මේ ඒ මෙමරි එකත් එක්කනේ අපි යන්නේ. ඒතොරේ ක්‍රෝධ සහගත වෛරී පරිගන්නා මෙමරි එකත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. අපේ සිත ගමන් කරන්න ඉස්සරහට. ඒතර ඒකේ වගකීම විතර Tamanට ගන්න සිද්ධ වෙනවා. මොකද එහි රෙස්පොන්සිබිලිටි එක තමාට ගන්න සිද්ධ වෙනවා. මම ඒ ස්වභාවයට ආපු කෙනෙක් කියන එකේ වගකීම සහිතව තමයි අපිට ඉන්න සිද්ධ වෙන්නේ. Others will denigrate. We shall not denigrate here.
thus effacement can be done. එතකොට මේක කියනවා පරේ මක්ඛී භවිස්සති පරේ මක්ඛී භවිස්සති මයමෙත්ත අමක්ඛී භවිස්සාමේති සල්ලේකෝ. එතකොට මේ ගුණමකු භාවයට පත්වෙන ස්වභාවය එහෙම නැත්නම් තමන් අන්‍යයන්ගේ තියෙන වටිනාකම් දකින්න කැමති නැති එක. ඒවා හිතන්න හෝ කතා කරන්න කැමති නැති එක. එතකොට ඒ නිසා යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුගේ වටිනාකමක් තවත් කෙනෙකුගේ හොඳකමක් දැක්කහම ඒක එසේ දකින්න අකමැත්තක් හිතේ ඇතිවීම හා ඒ ගැන කතා නොකිරීම එම දෙයක් කතා කරන තැනටත් බාධා කිරීම කියන මේ විවිධ මට්ටම් වලින් මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒතකොට ඒ නිසා අන් අයගේ තියෙන ගුණයන් වලට අකමැතිකම ඒවා වහන දාන ගතිය ඒවා මේ දකින්න කැමති නැති වෙන ස්වභාවයන් කියන තත්වයන් කෙනෙකුගේ සිත තුළ ඇති වෙන්න පුළුවන්. Others will domineering. We shall not be domineering here. Thus effacement can be done. පරේ පලාසී භවිස්සන්ති මයමෙත්ත අපලාසී භවිස්සාමේති සල්ලේකරණියෝ. එතකොට මේ පලාසී කියලා කියන්නේ මේ තමන්ට වඩා ඉහළ ඉන්න අය දෙස බලලා මාත් ඒහා සමයි කියලා හිතා ගනිමින් ඒ ඉහළින් ඉන්න අයගේ දෝෂයන් වැරදි හොයාගන්න දකින්න කැමැත්ත ඇතිවීම හා තමා ඒ තත්වයට සමයි කියලා හිතන්න පෙළඹෙන ස්වභාවය. මේකට යුගග්‍රාහ කියන වචනේ භාවිත වෙලා තියෙනවා පොත්පත්වල. ඒ විදිහට මේ තවත් කෙනෙක් හා සම වෙන්න තියෙන ඕනෑකමක් අර ගුණමකුකමත් එක්ක මේ සම්බන්ධ වෙමින් යන එකක් මේක. මේ විදිහට යුගග්‍රාහ කියලා අන්‍යයන් හා සම වෙන්න උත්සාහ කිරීමක් සමග ඇති වෙන හිතේ තියෙන වෙහෙසකාරී ස්වභාවයක්. Others will be envious. We shall not be envious here. Thus effacement can be done. පරේ ඉස්සුකී භවිස්සන්ති මයමෙත්ත අනිස්සුකී භවිස්සාමාති සල්ලේකරණියෝ. ඉස්සුකී කියන්නේ ඊර්ෂ්‍යාව සහිත වීම. අනික් අයගේ බැබලීමට අනික් අයගේ දියුණුවට අනික් අයගේ සාර්ථකත්වයේ දරාගෙන ඉන්න බැරිකම. ඒ අනික් අයගේ ලස්සන අනික් අයගේ ලස්සන කියන්නේ ඒගොල්ලෝ ලස්සනට ජීවත් වීම අනික් අයගේ වටිනාකම් එයාගේ හොඳකම් ඒ ඕනෑම දෙයක් දකින්න කැමති නැතිකමක් තියෙනවා සමහර කෙනෙකුගේ. ඒකට කියනවා ඊර්ෂ්‍යාවක්. එතකොට ඒ ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ එයාට වත්කම දේපල හෝ වටිනාකම් තනතුරු වෙනත් ආකාරයක කීර්තියක් පිළිගැනීමක් මේ ඕන දෙයක් සම්බන්ධයෙන් ඇති වෙන්න පුළුවන්. මේක හුඟක් වෙලාවට සිත්වල හුඟක් අයගේ ඇති වෙන එකක්. යම් යම් ඉහළ තත්වයන් කියලා කිව්වේ ලෞකික මට්ටමින් ඉහළ තලයන්ට යන අයත් ලෞකිකත්වයේ තුල ඉහළ තලයන්ට යන එක ධනයෙන් රැකියාව වලින් තනතුරු වලින් නොඑක හරි මෙහෙම තියෙන අය. ඒ අයට මේවා ඇතිවීමක් ඇති වෙන්නේ නැහනේ. එතකොට ඒවා කොච්චර හම්බුණත් ප්‍රමාණවත් කියලා හිතෙන්නේ නැහැ.
එතකොට ඒ දේවල් සම්බන්ධයෙන් ඒ කෙනෙකුට තියෙන ප්‍රමාණය සම්බන්ධයෙන් තමාගේ නොමනාපයක් ඇති වෙන්න පුළුවන්. ඒක එයාට එච්චර තියෙන්න ඕනේ නැහැ කියන අදහසක් තමා තුළ ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ බඳු ආකාරයේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එතකොට මේ අනික් අයගේ ආධ්‍යාත්මික තලයන් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා කරන්න කියලා ධර්මයේ තියෙනවා. ඒකේ තේරුම ආධ්‍යාත්මික තලයන් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා කරන්න කියන එකේ තේරුම ඒ අය ආධ්‍යාත්මික ඉහළ මට්ටම් උපයාගෙන දියුණු කරගෙන තියෙනවා නම් ඒ தത്വෙට මාත් යන්න ඕනේ. ඒක එයා විතරක් නෙමෙයි මාත් යන්න ඕනේ කියලා හිතුවට කමක් නැහැ. දැන් යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයක ඉන්නවා කියලා අපිට තේරෙනවා කියමුකෝ. එතකොට යම් කෙනෙක් එයා එතෙන්ට ගිහිල්ලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මාත් යන්න ඕනේ කියලා. ඒ බඳු අදහසක් ඇති කර ගැනීම. එයා පමණක් නෙමෙයි මාත් එතෙන්ට යන්න ඕනේ කියලා අදහසක් ඇති කර ගැනීම. වැරද්දක් නෙමෙයි. ඒක එතෙන්දී ඒක වැරද්දක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනික් අයගේ ආධ්‍යාත්මික දියුණුවට ඊර්ෂ්‍යා කරන්න කියන එකේ අදහස් වෙන්නේ තේරුම එන්නේ ඒක. ඒකට ඒ අයට බාධා කරන්න නෙමෙයි. ඒ ඉහළ ආධ්‍යාත්මික තලයන් තමනුත් ලබා ගන්න ඕනේ. ඒගොල්ලෝ විතර නෙමෙයි මාත් ඒක ඇති කර ගන්න ඕනේ කියන ස්ථාවර ස්වභාවයකටපත් වීම. ඒතකොට අන්න එතෙන්දී ඒක සාර්ථක වෙනවා. ආධ්‍යාත්මික තලයේ සම්බන්ධයෙන් අනිත් දේවල් වලදී වෙනත් වත්කම් ධනය හෝ වෙනත් දේවල් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යාව කියන එක අයින් කළ යුතු අරිදි දෙයක් හැටියට තමයි සලකන්නේ. ස්වාමීන් වහන්සේ ඔව්. ඒකටද නෙක්ඛම්ම සිත දෝමනස්ස කියන්නේ? නෙක්ඛම්ම සිත දෝමනස්ස කියන්නේ ඒකටද? ඔව් අය කියන්නේ නෙක්ඛම්ම සිත දෝමනස්ස කියලා කියන්නේ ඒකටද අර කවදද මම අර හරි ඔව් හරි මීට කලින් මීට කලින් අපි කතා කළානේ නේද? ඔව් ඒක හරි. මේ අහවල් තත්ත්වයට පත් වෙලා තියෙනවා මම කවදද එතෙන්ට එන්නේ කියන අදහසක් ඇති කර ගැනීම. ඔව්. ඒක මේ මොකද්ද? ඊර්ෂ්‍යා ගතියකුත් නෙමෙයි. නමුත් අර අතෙන්ට යන්න තියෙන ආසාව නේද ස්වාමීන් වහන්සේ? ආසාව කැමැත්තක් ඒක එක්තරා විදිහක ඊර්ෂ්‍යාවක් වගේ තමයි ඒක නිකන්. එයාට ගන්න පුළුවන් ඇයි මට ගන්න බැරි වගේ නේද? අන්න හරි. ඔව්. ඒ නිසා එතෙන්දී ඒක හොඳයි. ඒකට ආධ්‍යාත්මික තලයේදී ඊර්ෂ්‍යා කරන්න ඕන කියන එක අර්ථයෙන් ඒකයි. එතකොට අර එක විදිහකින් ගත්තාම අර මේ ඒක තවත් විග්‍රහයකින් මේ අපිට බලන්න පුළුවන්. දැන් එතෙන්දී එයා අතහැරීමක් නේ කරලා තියෙන්නේ. ඒ ආධ්‍යාත්මික තලයට එන්න එයා ඉෆේස්මන්ට් මොනවා හරිනේ කරලා තියෙන්නේ. ඉහළ ආධ්‍යාත්මික තලයකට මොකක් හරි දේවල් අතහැරීම තුළින් නෑ ස්ක්‍රම්යන්නේ කරලා තියෙන්නේ. එතකොට අතහැරීමකටනේ මම ආසා කරන්නේ. එතකොට එක්තරා විදිහක ඊර්ෂ්‍යාවක් වගේ තමයි පේන්නේ. ඒ වුණාට අතහැරීමකටනේ ආසා කරන්නේ. නේද? එයා අතහැරිය ඒක මටත් අතාරින්න ඕනේ කියලා. මත් අතාරින්න ඕනේ කියලා. එතකොට එතෙන්දී අර නිල් ඒක මොකුත් නැති එහෙකට ඊර්ෂ්‍යා කරනවා වගේ අර්ථයක් නෙන්නේ. ඔව්. ඒක වැදගත් ඒක. එතෙන් විතරක් ඊර්ෂ්‍යා කරන්න කියලා අනිත් ඒවායේදී ධනය හෝ වෙනකුත් දේවල් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා කරන එක වැරදි. අතෙන්දී ඒ විදිහට ආධ්‍යාත්මික තලයන් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා කිරීම හරි කියන එක තමයි තියෙන්නේ. නමුත් හුඟක් වෙලාවට මනසක ඇති වෙන එකක් තමයි අනිත් අයගේ තියෙන දේවල් තියෙන එකට මගේ කිසියම් අකමැත්තක් සිතක ඇති වෙන එක. මේක අපි මේ හිතක් අපි දියුණු කරන්න උත්සාහ කරනකොට කළොත් එහෙම කරන කෙනෙකුට හරියට පේනවා මේවා. දැන් ඔබත් ඒවා අත්දැකලා ඇති. අපිට සමහර විට ඒ බඳු අවස්ථාවකදී තමයි මේක පේන්නේ මෙහෙම එකක් මගේ හිතක් මට ආවනේ කියලා. අපි ඒක ක්‍රියාත්මකටපත් කරන්නේ නැතුව මේ ක්‍රියාත්මකටපත් වෙන්නේ නැහැ.
නමුත් සිතක් අපි වඩන්න උත්සාහ කරනකොට දියුණු කරන්න උත්සාහ කරනකොට ඒ සිත පෙරලාගෙන මෙබඳු දේවල් කොයිතරම් එන්න උත්සාහ කරනවද කියන එක අපිට පේන්න පටන් ගන්නවා දකින්න පුළුවන්කම ලැබෙනවා. මොකද ඒ තරම සියුම් විදිහට යම් දේවල් සම්බන්ධයෙන් තව කෙනෙක් සුවයෙන් පහසුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්, තව කෙනෙක්ගේ දියුණුව වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ සාර්ථකත්වය වෙන්න පුළුවන්. ඒ විවිධ දේවල් සම්බන්ධයෙන් නමුත් අපිට සියුම් විදිහට ඒ දේවල් සම්බන්ධයෙන් අකමැති. සාමාන්‍යයෙන් හොඳින් ඇත්තටම කතා බහ කරනවා, හොඳයි කියනවා, අගය කරනවා, ඒ කියන්නේ ආශිර්වාද කරන මේ ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ඒ ASCII සියුම් විදිහට යන එකක් ඊර්ෂ්‍යාවක් යන්න පුළුවන්. ඒක තමයි මිනිස් ඔව් කියන්නේ. සවන්ස එතන අර ආධ්‍යාත්මික පැත්තෙන් වුණත් එතන එතකොට මැනීමක් එතන එන්නේ නැද්ද සවන්ස? ඒ කියන්නේ දැන් වහන්සේ කියවනේ ආධ්‍යාත්මික පැත්තෙන් කමක් ඒ කියන්නේ මටත් එහෙම වෙන්න පුළුවන් අනිත් අය වෙලා නම් එහෙම කියලා. එතකොට එතන මැනීමක් ඒ කියන්නේ මාන්නයක් එතන එන තැනක් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ යාට තියෙනවා මට නෑ කියලාද? එහෙ දැන් යාට තියෙනවා මට නෑ කියලා. ආධ්‍යාත්මික පැත්තෙන් වුණත් එතනත් ඒතර මැනීමක් එන්නේ නැද්ද සාමංශ? ඔව් මැනීමක් කියලා එකක් හිතන්න මාන්නයක් පුළුවන්. ඒ කියන්නේ අධිමානියයි අවමානිය වගේ. ඔව් සදිසමානය හීනමානය කියලා එක අන්න හරි කියනවා. ඔව් අපි ඒක කවර හෝ මේ මැනීමක් තමයි. එතකොට එතෙන්දී එහෙම එකක් තියෙනවා. දැන් නමුත් දැන් මේකනේ මෙතන තියෙන කාරණේ. දැන් මේ මාන කියන ඒවා උද්දම්භාගී සංයෝජනනේ. ඒ කියන්නේ මාන කියන එක නැති වෙන්නේ මේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා. එතකොට මේ කියන දේවල් මාන කියන ඒවා අරහත් භාවයේදී තමයි නැති වෙන්නේ. හරි? මාන කියන එක නැති වෙන්නේ අරහත් භාවයට පත් වෙනකොට. එතකන් තියෙනවා. එතන සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මේ හැම තත්වයකදීම තියෙනවා. ඒක නැති වෙන්නේ අරහත් භාවයේදී. ඒ නිසා ඒක උද්දම්භාගී සංයෝජන වෙලා තියෙන්නේ. ඒක නොවී තියාගන්න බෑ. ඒ තරමට සියුම් විදියට එන්න පුළුවන් ඒක. ඒ නිසා මාන කියන එක හොඳ නෑ. මනින එක ගැලපෙන්නේ නැහැ. නමුත් ආධ්‍යාත්මික ශික්ෂණයේදී මාන කියන එක තමන් බොහොම ඉහළටම යනකම්ම තියෙනවා. ඒ තරම්ම සියුම් විදිහට තියෙන එකක් ඒක. ඒ නිසා අපි මෙහාදී එච්චරම බය වෙන්න ඕනේ නැහැ ඒකට. ඒ කියන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමී මට්ටමේ ඉන්න මට්ටමේදී කෙනෙක් මානෙ තිබුණා කියන එකට ඕනට වැඩි බය වෙන්න ඕනේ නැහැ. මානෙ අපි තියාගන්න ඕනේ නැහැ. අපි අධිමානය අතිමානය වගේ දේවල් අපි තියාගන්න හොඳ නැහැ. ඒක අඩු කරගන්න ඕනේ. නමුත් ඒක සියුම් විදිහට අර ඉහළම තලයට යනකම්ම තියෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් මිදෙන්න හරි අමාරුයි. ඒ කියන්නේ දැන් එයා උසයි මම මිටි කියලා එහෙම එනවනේ එකක්. ඒක ඇත්තටම එයා උසයි නම් මම මිටි නම් මම මිටි නෙන්නම් ඉතින්. නේද? ගානක් නෑ මං මිටි හින්දා මට කේක ගානක් නෑ. මම උදාහරණයක් කිව්වේ. එතකොට දැන් ওই විදිහට අපිට මේ මෙෂර් කිරිල්ලක් මෙහෙම මානයක් අපිට එනවන්නේ. එතකොට ඒක ආධ්‍යාත්මික දේවල් සම්බන්ධවෙනුත් එහෙම එන්න පුළුවන්. ඒතර එසේ වීම මේ හරිම සාධාරණයි. ඒක සාධාරණයි කියන්නේ එහෙම වෙනවා තමයි කියන එක. එහෙම මැනීමක් හිතක සිද්ධ වෙනවා. ඒක නැති වෙලා යන්නේ අර අරහත් භාවයේ තරම් තාමත්ම ඉහළ සියුම් තලයකදී අවසාන පොයින්ට් එකේදී තමයි
ඒ ටික එකපාරට නැති වෙන්නේ. මම හිතන්නේ සමහරවිට ඔබ වහන්සේ මෙතන කියන්නේ නිකන් අර දැන් ආධ්‍යාත්මික පැත්තෙන් වැඩි කෙනෙක් හිටියොත් නිකන් ඉරිසියාවක් වගේ නෙමෙයි නිකන් ඇස්පිරේෂනල් වගේනේ. අන්න හරි. ඔව්. ඒ එහෙම තමයි. විදිහට නේද? ඔව් ඔව් මෙතන කියන්නේ එයා ඒක ගත්තා මට කියලා ජෙලස් වෙලා නෙමෙයි. නෙමෙයි, ඔව් නෙමෙයි. යාට jealous එහෙම නෙමෙයි. වුණා කියලා නෙමෙයි නිකන් අන්න හරි. ඇස්පිරේෂනල් විදිහට එයා මෙහෙම වෙලා දැන් අපිටත් ඒ වගේ ඒ කියන්නේ මේ හැකියාවක් තියනවා කරගන්න පුළුවන් වගේ එහෙම ඇස්පයර් කරන්න වගේ කියලා ඔව් නේද ඔව් සමහර ඔව් ඔව්. එතෙන්ද එයා ඒක ගත්තා කියලා අපි අකමැති වෙනව නෙමෙයි. නෙමෙයි එහෙම අපි අකමැති මොකද වෙනවා. එයා අකමැත්ත තන තමයි ඉරිසියාව එන්නේ නේද එන්නේ එහෙමනේ එන්නේ. එහෙ දැන් මෙතන ඉන්නේ අකමැත්තක් මත නෙමෙයිනේ. එයා ඒ ආධ්‍යාත්මික තලයට එයා මෙහෙම ලබාගෙන තියෙනවා නම් ආධ්‍යාත්මික ශික්ෂණයක් ආධ්‍යාත්මික දියුණුවක් ඇයි මට මේක ලබා ගන්න බැරි මාත් ඒක ලබා ගන්න ඕන කියලා හිතනකොට ඉතින් ඒක වැරද්දක් හැටියට දෝෂයක් හැටියට එන එකක් නෙමෙයිනේ මේක හොඳ එකක් නෙන්නේ අනික එයා මම අර ඉස්සරත් කිව්වේ එයා ඒ තලයට ඇවිල්ලා තියෙන්නේ එයාගේ විමුක්ති මේ සාධනයක් හැටියටනේ එයා ඒ දේවල් දුරු කරලා අයින් කරලා එයාගේ ෆේස්මන්ට්ස් හින්දානේ එයා එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ නිසා මමත් ඒක ලබා ගන්න හදනවා කියලා කියන්නේ මාත් ඒ දුරු කිරීම වලට ලෑස්ති කියන එකනේ. ඒ දුරු කිරීම එහෙනම් මාත් කරන්න ඕනේ කියලා හිතන එකක්නේ. එතකොට එතන ඊර්ෂ්‍යාව ඒක වැරදි ඊර්ෂ්‍යාවක් වෙන්නේ නැහැ. මේකයි. එතකොට මච්චරී කියන එකක් තියෙනවා ඒක ඇවිල්ලා නැද්ද නැහැ envious jealous මේ පාලි එකේ තියෙනවා ඊළඟට මච්චරී කියලාත් එකක් මසුරු බව ඒක මේකේ සඳහන් කරලා නැහැ මම පරේ මච්චරී භවිස්සanti මායමෙත්ත අමච්චරී භවිස්සාමාති සල්ලේකා කරණීය එතකොට අන්‍යයන් මසුරු භවෙන් යුක්තයි. ඒතර මම මසුරු භවයට පත් වෙන්නේ නැහැ කියන එකක් නේ. මේ ගේම් එකක් ඇවිල්ලා නැහැ නේ. සෙට් එකට. මේ ට්‍රාන්ස්ලේෂන් එකේදී ඇවිල්ලා නැහැ වගේ. එතකොට මේ මසුරු බව කියන එක. එතකොට අනික් සාමාන්‍ය ස්වභාවයෙන් අනික් අයගේ මසුරු බවක් තියෙනවා මගේ මසුරු බවක් නැහැ කියලා හිතන එක. Others will be fraudulent. We shall not be fraudulent here. Thus effacement can be done. පරේ සටා භවිස්සanti මයමෙත්ත අසටා භවිස්සාමීති සල්ලේකා කරණීයෝ. එතකොට මේ සට බව කියන එක සාමාන්‍ය සට කපට කියලා අපි කියන්නේ. එතකොට fraudulent කියලා කියන්නේ ඒකට කියන්නේ නිකන් අනික් අය මේ වංචා කරනවා වගේ එහෙම නැත්නම් තියෙන දේ නෙමෙයි පෙන්වන්නේ කියන එක සැබෑ තත්ත්වයේ වහලා කටයුතු කරනවා කියන අර්ථයෙන් එතකොට කපටි බවකින් යුක්තව අනික් අය රවට්ටන කපටි බවකින් යුක්තව තමයි මිනිස්සු හුඟක් අය එක එක දේවල් වලදී ක්‍රියාකාරකම් වලදී වැඩ කරන්නේ. එහෙම අනික් අය
වංචා කරලා කෛරාටික විදිහට මම කටයුතු කරන්නේ නැහැ කියන අදහස ඇති කරගන්නවා. ඒක යම් කිසි කෙනෙකුගේ රිපේස්මන්ට් එකක් හැටියට. Others will be Hippocrates. We shall not be Hippocrates here. Thus effacement can be done. පරේ මායාවී භවිස්සන්ති මයමෙත්ත අමායාවී භවිස්සාමීති සල්ලේකා කරණීය. එතකොට අනික් අය මේ මායාකාරී විදියට රැවටිලි සහිත ස්වභාවයකින් ඉන්නේ. එතකොට මම එහෙම රැවටිලි කම් කරන්නේ නැහැ කියන එක. මගේ සැබෑ ස්වරූපයමයි මා තුළ තියෙන්නේ. මං එක විදිහක් හිතේ තියාගෙන තව විදිහක් පෙන්නන, එක විදිහක හැඟීම් අදහස් තියාගෙන තව විදිහකට මවාපාන, අනික් අය ඉස්සරහා රඟපාන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියන එක. මගේ හිතේ යම් විදිහක් තියෙනවා නම් ඒ විදිහම තමයි අනික් අයට පෙන්වන්නේ. යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී කියලා බුදුරජාණන් වහන්සේ ගුණයක් ගැන අපි කතා කරන්නේ. ඒ නිසා එකක් තියෙන්නේ එකක්, පෙන්වන්නේ එකක්, කියන්නේ එකක්, කරන්නේ එකක්, හිතේ තියෙන එකක්, කියන්නේ තව එකක්. ওই විදිහට ස්වභාවයක් තියෙනවනේ. මේ ඔක්කොම මේ රෝල් එකක්, මවාපෑමක්, මායාකාරී විදිහට කටයුතු කිරීමක් සිත් අපේ තියෙන්න පුළුවන්නේ. එතකොට මේක එහෙම වෙනවා සාමාන්‍යයෙන්. මොකද අපි අපේ තියෙන සැබෑ ස්වරූපේ නෙමෙයි එක එක වෙලාවලදී අපේ එක රෝල්ස්නේ රඟපාන්න වෙන්නේ අපිට. ඉතින් ඒ නිසා එක එක අවස්ථාවලදී අපි එක එක විදිහට රඟපානවා. මේ රඟපෑම් මාලාවක් නේ තියෙන්නේ අපේ ජීවිතවල. එතකොට ඒ රඟපෑම් වලදී යථා ස්වරූපේ නෙමෙයි අපි පෙන්නගෙන ඉන්නේ සමහර විට. ඉතින් ඒ නිසා ඒ බඳු මායාකාරී ස්වභාවයක් මිනිසුන්ගේ හැසිරීම වල, පැවතුම් වල තියෙනවා. එතකොට ඒ බඳු මායාකාරී ස්වභාවයක් මගේ නැහැ කියලා යම් කෙනෙකුට හිතන්න පුළුවන් නම් එතෙන්දී එයාගේ ඒක සල්ලේකයක් හැටියට දක්වලා තියෙනවා. Others will be obstinate. We shall not be obstinate here. Thus effacement can be done. පරේ තද්ධා භවිස්සන්ති මයමෙත්ත අත්තද්දා භවිස්සාමීති සල්ලේකා කරණීයෝ. එතකොට මේ මුරණ්ඩු බවක්, තද බවක් තියෙනවානේ. හුඟක් අය තමන් ගත්ත සිතුවිල්ල, තමන් ගත්ත මතය, තමන් පිළිගත් ආකාරයේ වෙනස් කරන්න ලෑස්ති නැතිකමක් හුඟක් අයගේ අපේ හුඟක් තියෙනවනේ එහෙම. අපි යම් මතයක් ගත්තොත්, යම් අදහසක් ගත්තොත් ඒක වෙනස් කරන්න ලෑස්ති නැතිකමක්, දැඩිව එහි රැඳී සිටීමක්. සමහර පුද්ගලයෝ ඉන්නවනේ මේ ඊ타මත්ම සාක්ෂි සහිතව, ඊ타මත්ම පැහැදිලිව තිබියදීත් ඒ තමන් ගත්ත මතේම තව දුරටත් තදින් ඉන්න ස්වභාවයක් තියෙන අය ඉන්නවනේ. ඒ නිසා මේ තද බව කියන එක විශේෂයෙන් හුඟක් වෙලාවට මේ මත සම්බන්ධයෙන්, එහෙම නැත්නම් තමන්ගේ පිළිගැනීම සම්බන්ධයෙන් දැඩි ඒක රැඳිලා ඉන්නකොට එයාට අනික් දේවල් නිවැරදිව හඳුනා ගන්න බැරි වෙනවා. ඒවා තමන්ගෙන් ඉවත් වෙලා යන්න පටන් ගන්නවා. ඒතර ඒ නිසා ඒක පාඩුවක්. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එහෙම මුරණ්ඩු නොවි ඉන්න යම් එළඹෙන දේවල් වලදී අපි කියන්නේ සකාරණව ඔප්පු කරනකොට, ඒ කියන්නේ හේතු සාධක සහිතව යමක් කියනකොට, ඔප්පු කරනකොට අපි මේ හේතු සාධක සලකා බලලා ඒක පිළිගන්න ලෑස්ති වීම, මේක මානසික ගුණාංගයක් හැටියට තියෙන දෙයක් ධර්මයේ. ඒතකොට ඒ නිසා අපි ඒ අනවශ්‍ය මුරණ්ඩුකම කියන එක, හිතුවක්කාරකම කියන එක අපිට පාඩුවක්.
අපි ඒකට තරම් මෘදු වෙන්නට ඕනේ. අවශ්‍ය වෙලාවට විරුද්ධ මතයක් පිළිගන්න තමන් දරන මතයේ වෙනුවට වෙනත් සුදුසු මතයක් පිළිගන්න ලෑස්ති පිට ඉඳීම. ඉතින් ඇත්තටම මේක මේ අගය කරන දෙයක්. මොකද අපිට හරි අමාරු වුණා අතීතයේදී සමහර ඒවායේදී මෙහෙම වෙන්න. ඉතින් මේක මේ අපි අභ්‍යාස කරන්න ඕනේ, පුරුදු කරන්න ඕන දෙයක් මේක. ඒ කියන්නේ කවර මතයක වුණත් අපි දැඩිව එල්බිලා ඒකමයි කියලා හිතාගෙන දැඩිව ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඕනෑම කෙනෙක් විවිධ දේවල් පිළිබඳව විවිධ මට්ටමේ හඳුනා ගැනීම අපේ තියෙන්න පුළුවන්. ඒ හඳුනා ගැනීම සම්බන්ධයෙන් තවත් කෙනෙක් මට වඩා කියවපු කෙනෙක්, මට වඩා හැදෑරූ කෙනෙක්, මට වඩා ඒ පිළිබඳව දන්න කෙනෙක් හේතු සාධක සහිතව නිකම්ම නෙමෙයි හේතු සාධක සහිතව එයා පෙන්නනවා නම් මේ කාරණේ මෙන්න මෙහෙම වෙන්නේ මේ හේතු නිසා කියලා සහේතුක අපි කියනවා. එතකොට සහේතුකය කියලා. සහේතුකව පෙන්වා දෙනවා නම් කියනවා නම් අපි එතෙන්දි තමන් හිටපු මතේ වෙනස් කරන්න ලෑස්ති පිට ඉන්න ඕනේ. මේක මේ ධර්ම මාර්ගයේදී අතිශය වැදගත්ම දෙයක් මේක. දැන් අපි අහලා තියෙන දැන් පස්වග තවුසන්ට අපහසුනේ මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒක පිළිගන්න අපහසු උනේ මේ තද බව හින්දානේ. ආත්මවාදයේහි දැඩිව දෘෂ්ටිගතව එල්බිලා හිටීම නිසා බුදුරජාණන් වහන්සේට 3 මාසයක්ම මේ කාරණේ පැහැදිලි කරන්න වුණා. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ පළවෙනි වස ගත කළේ ඉසිපතනේ මිගදායනේ. එතකොට ඒ කියන්නේ සම්පූර්ණම කාලය මේ බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා මේ පස්වක තවුසන්ට මේ කාරණේ පැහැදිලි කරන්න. ඒගොල්ලන්ගේ දැඩි පිළිගැනීමක හිටියා මේ ආත්මවාදී දැක්ම සම්බන්ධයෙන්. එතකොට අපි ආත්මවාදය කියන එකේ අපි ආත්මවාදයත් අපි අස්සේ රිංගනවා. මොකද මේ මෙමරි අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ මෙමරි එකකුත් එක්කනේ. මතකයක් එක්කනේ අපි හැම වෙලෙම ඉන්නේ. අපේ ප්‍රධානම සාධකයක් තමයි මතකය. එතකොට මතකය තියෙන නිසා අපිට අතීත දේවල් සමග අපේ ලින්ක් වෙනවා හැම වෙලෙම. අපි සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීම නිසා අනන්‍ය වූ එකක් ඩෙන්ටිටි එකක් වෙනස් නොවන ඩෙන්ටිටි එකක් සම්බන්ධයෙන් අදහසක් අපේ සිත්වලට එනවා. එතකොට ඒකෙන් මිදෙන්න බෑ. ඒ මෙමරි එකත් එක්කනේ අපි වැඩ කරන්නේ හැම වෙලෙම. මෙමරි එකත් එක්ක වැඩ කරනකොට මේ සෙල්ෆ් ඩෙන්ටිටි එකක් තිබීම එහෙම නොවේ කියලා එන මතයට ගන්න බැරි වෙනවා. එතකොට එතෙන්දි තමයි අපි මේ යම් මේ දෘෂ්ටි ආත්ම දෘෂ්ටියට එන්නේ ඒකින්දනේ. ඔය වගේ අපි යම් දේවල් සම්බන්ධයෙන් යම් හඳුනා ගැනීම වලටපත් වෙනවා. දැන් මේක මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ඕනෑම කෙනෙකුගේ මනස කලින් දන්නේ නැතුව ඉඳලා යම් කිසිවක් දැනගත්තා කියමුකෝ. ඒ දැනගත්තාම අපි මේ දැනගත්ත එකට ආස කරනවා. මම ඒක දැනගත්තානේ දැන් මම ඒක දන්නවනේ. ඒ දැනගත්ත එකට කැමතියි දැන් මම. ඒ කැමති නිසා ඒ කැමති එක අතහරින්න ලෑස්ති නැති වෙනවා. දැන් මං කැමතිනේ ඒකට. මම දැනගත්ත එකනේ, අඳුනාගත්ත එකනේ, තේරුම් ගත්ත එකනේ. ඒ නිසා ඒකට කැමතියි. ඒ කැමති එක දැන් අයින් කරන්න උනන්දුවක් නැහැ, ඕනකමක් නැති වෙනවා. එතකොට ඊළඟට ආයසරයක් සහේතුකෝ යම් කිසි කෙනෙක් කියා දුන්නොත් අපිට පැහැදිලි කළොත් එහෙම අර මං අරකට කැමති වෙලා ඉන්න හින්දා ඒක අතහැරලා මේක ගන්න මගේ සූදානම අඩුයි. ඒ නිසා අපි එක්තරා විදිහක මේ ඇප්ලිකේෂන් එකක් දාගන්න ඕනේ අපේ මනසට. මම කොයිතරම් මේ ඉගෙනගෙන තිබුණත්, අදාළලා තිබුණත්, සූත්‍ර හෝ වෙනත් ආකාරයක ධර්මයේ පිළිබඳව කියවීම හැදෑරීම් කරලා තිබුණත් ඒ කොච්චර තැනක හිටියත් යම් අදහසක් සම්බන්ධයෙන්, යම් මතයක් සම්බන්ධයෙන්, යම් දැක්මක් සම්බන්ධයෙන් මගේ මේ වන විට තියෙන
හඳුනා ගැනීම වෙනුවට ඊට වඩා ප්‍රබල නිරවුල් නිවැරදි හඳුනා ගැනීමක් මා ඉස්සරහා ප්‍රකාශ වෙනවා නම් මං ඒක පිළිගන්න ලෑස්ති පිට ඉන්නවාය කියන අදහස තමන් ඇප්ලිකේෂන් එකක් හැටියට දාගන්න ඕන. එහෙම දාගෙන තිබුණොත් අර තව කෙනෙක් ඒක කියනකොට අපි හැම වෙලේම අර ඒක රිජෙක්ට් කරන අර්ථයකින් නෙමෙයි ඒක ගන්න ඇක්සෙප්ට් කරන්න ලෑස්ති පිට ඉන්නවා. එතකොට ඒක තමන්ට ලේසියෙන්ම රිජෙක්ෂන්ස් නැතුව තමන්ට ගන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් මං කැමතිත් නෑ හිත කැමතිත් නෑ. එතකොට මේ දෙකම කැමති නැති වුණාම අර අලුතෙන් එන එක ගන්නෑ. මේක හුඟක් මේ ධර්මයේ සම්බන්ධයෙන්ුත් ඇති වෙන දෙයක් මේක. හුඟක් අපි දේවල් අහනකොට අපි තවත් කෙනෙක්ගෙන් දැනගන්නකොට අහනකොට අපි එස්ටැබ්ලිෂ් වෙච්ච අපි ස්ටෑන්ඩඩ් හැටියට තියාගෙන ඉන්න කන්සෙප්ට්ස් මත තමයි මේවා දාන්නේ. ඒ දැම්මහම අර යටින් තියෙන කන්සෙප්ට් එකට උඩින් මේක වෙනම හිටිනවා මිසක් අරකට අල්ලන්නේ නැහැ. අරක රිමූව් කරලා අයින් කරලා නෙමෙයිනේ අපි මේ අලුත් එක දාන්නේ. අරක තියාගෙනම ඉස්සර තිබිච්ච එක තියාගෙනම ඒකට උඩින් මේ අලුත් කන්සෙප්ට් එක තියන්නේ. එතකොට මේ දෙක අතරේ ગેප් එකක් හිටිනවා. ඒ අලුත් එක මං මනවින් බාරගත්තේ නැහැ. පෙර තිබිච්ච එක තියෙනවා. එතකොට අර අලුතෙන් ආපු එක මම ඇබ්සෝබ් කරගෙන මං හඳුනාගන්නේ නැහැ. ධර්මයේ සම්බන්ධයෙන් හුඟක් වෙලාවට ඕක සිද්ධ වෙනවා. ඒතර ඒ නිසා අපි හැම විටම රික්තයක් හැටියට මනස තියාගන්න කියන එකක් තියෙනවානේ. ඒ කියන්නේ ඕනම දෙයක් ගන්න ලෑස්ති පිට කියන්නේ හැමදේම ඕන වෙලාවක අතාරිනවා කියන එක නෙමෙයි. හේතු සාධක ප්‍රමාණවත් විදියට ලැබෙනකොට ලැබෙන අවස්ථාවකදී අලුතෙන් එන එක ගන්න ලෑස්ති පිට ඉඳීම. එතකොට මෙන්න මේක මේ මුරණ්ඩු බව නැති කර ගැනීමක් කියන එකපාරට අපිට නිකම්ම මුරණ්ඩුයි කියලා ගියාම අපිට දෙනවා අපි මුරණ්ඩු නෑනේ අපි බොහොම හොඳින් ඉන්නවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් හිතින් අපි හුඟක් වෙලාවට මුරණ්ඩුයි. ඒ මානසික මුරණ්ඩුභාවයක් තියෙනවා. ඒ මානසික මුරණ්ඩුභාවය අවශ්‍ය තැනදී ඉවත් කරන්න ලෑස්ති පිට ඉඳීම සඳහා අපි මානසික සූදානමක් ඇති කර ගන්න ඕන කියන එකයි මේ කතා කළේ පැහැදිලි කළේ. ඒතර ඒක ඉපේස්මන්ට් එකක් හැටියට අපි ඒක ඉවත් කරන්න ලෑස්ති පිට ඉන්න ඕනේ. මම එහෙම මේ මුරණ්ඩු බවක් මගේ සිතේ නැහැ කියන එක අපි සල්ලේක කරන්න ඕනේ. එතකොට ඒක එහෙම නෙමෙයි කියලා මයමෙත්ත පරේ තද්දා භවිස්සන්ති මයමෙත්ත අත්තද්දා භවිස්සාමි සල්ලේකා කරණීය. එතකොට එහෙම මේ අය එහෙම දැඩි භවයකින් තමයි ඉන්නේ. ඒ දැඩි බව තිබුණාට මගේ එහෙම දැඩි බවක් නැහැ කියන එකේ අපි මේ පිහිටන්න ඕනේ. ඒ පිහිටන්න නැතුව එහෙම එන්නේ නැහැ. මේක නැත්තම් අපි එහෙම ලේසියෙන් ලෑස්ති නැහැ ඒක ඉවත් කරන්න එහෙම. යම් කරුණු සම්බන්ධයෙන් එහෙම හිටිනවා. ඒතර ඒ නිසා පෞද්ගලික කාලේ මටත් හුඟක් ඕන වෙච්ච එකක් නෙවෙයි මේ මොකක්ද සමාධිය සම්බන්ධයෙන් යම් කරුණු මට පැහැදිලි කරන්න අවශ්‍ය වුණානේ. මම ඒක හුඟක් වෙහෙසුණා ඒක කරන්න. මොකද ඒ සම්බන්ධයෙන් හුඟක් දෙනෙකුට සමාධිය සම්බන්ධයෙන් විවිධ දේවල් හිතවලට ඇවිල්ලා සමාධි වෙනවා. සමාධිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඇවිල්ලා තිබිච්ච වෙන වෙන concepts තිබුණා. එතකොට තියෙනවා. ඒතර ඒක අයින් කරන්න නැත්නම් ඒ වෙනුවට මේ සමාධි වෙනවා කියන එක ධර්මානුකූලව මේ සූත්‍ර දේශනා ඔස්සේ කරන පැහැදිලි කිරීම කරන්න සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වුණා. කියන්න සිද්ධ වුණා පැහැදිලි කිරීම රාශියක් පහුගිය කාලේ මුළුල්ලේම මම කළා. එතකොට ඒක හුඟක් වෙලාවට අර මේ
භාවනා සම්බන්ධයෙන් විවිධ ඉගැන්වීම් හා නොයෙකුත් දේවල් සහිත ලෝකයක සමාධිය කියන එකට අර්ථකථන දීලා තිබුණා එක එක මට්ටම් හැටියට. එතකොට ඒ නිසා ඒක ප්‍රඥාවත් ඉක්මවා ගිය තලයක් හැටියට සමාධිය කියන එක සම්බන්ධයෙන් දෙනවා වගේ අර්ථ ඇවිල්ලා තියෙනවා. දැන් සමහර විට කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු තැනකදී අපිට එහෙම කැලි අයින් කරන්න අර ඇවිල්ලා ස්ථාවර වෙලා ස්තබ්ද වෙලා තියෙන දැඩි වෙලා තියෙන දේවල් අයින් කරන්න සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ඒත් ඒ නිසා ඒ වගේ තැන්වලදී ඒ හිතකට අලුත් කන්සෙප්ට් එකක් දෙන්න ඒක ධර්මානුකූල වුණත් ඒ කන්සෙප්ට් එක දී ගන්න සෑහෙන මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මොකද ඊට කලින් ආපු දෙයකින් අරක වහගෙන තියෙන නිසා. මාදි කියන්නේ මාදිරපත් වෙනවා කියලා එකක් මොකක් හරි එකකට වෙනවා කියලා හැඟීමක් අදහසක් ඇවිල්ලා තිබීම නිසා. මොකද අර කාලයක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ අපිට එහෙම කන්සෙප්ට්ස් ඔලුවට ඇවිල්ලා නේ තියෙන. ඒතර ඒක එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඒක තහවුරු වෙලා තියෙනවා. නමුත් ඒක එක්තරා තලයක් නෙමෙයි කියන එක වෙනම හඳුනා ගන්න අපිට වෙනම මහන්සි වෙන්න වෙනවා. වෙනම හඳුනා ගන්න ඒ සඳහා උත්සාහ කරන්න වෙනවා. මම උදාහරණයකට කිව්වේ. අන්නේ විදිහට අපේ සිත්වල දැඩි බවක්, තද බවක් රැඳෙනවා යම් යම් දේවල් සම්බන්ධයෙන්. Others will be arrogant. We shall not be arrogant here. Thus effacement can be done. පරේ අතිමානී භවිස්සන්ති මයමෙත්ත අනතිමානී භවිස්සාමාති සල්ලේකා කරණීය. එතකොට මේ අධික මානෙන් යුක්තව මේ සියල්ල මට තේරෙනවා මේ එහෙම නැත්නම් ඔක්කොම මට හොඳට අවබෝධ වෙනවා අනික් අයට තමයි එහෙම වෙන්නේ නැත්තේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට එහෙම මේ හැම විටම මම මේවා දැනගනිමින් ඉන්නේ. ඒ දැනගැනීම තවදුරටත් සකස් වෙන්න ඕනේ, සකස් වෙන්න පුළුවන්, සකස් වෙන්න ඕනේ. ඕනෑම වෙලාවක මං අලුත් දේවල් ගන්න සූදානම්. ඒ අලුත් දේවල් හේතු සහිතව මා ඉදිරියේ ප්‍රකාශ වෙනකොට ඒවා ලබා ගන්න, ඒවා ඉගෙන ගන්න මම ලෑස්ති කියන එක්තරා විදිහක සූදානමක් අපේ ඇති කර ගැනීම. ඒ නිසා කොහොම දැන් දන්නවා මට දැන් තේරෙනවා කියන අදහස අපි ගන්නෙ නැතුව හැම විටම තවත් දේවල් හදාරන්න, තවත් දේවල් ඉගෙන ගන්න අපිට ඕනකම තියෙනවා. එහෙම කරන්න ඕනේ කියන අවශ්‍යතාවයෙන් යුක්තව කටයුතු කිරීම. ඉතින් අපි එහෙම කටයුතු කරන නිසා තමයි මේ දේවල් සාකච්ඡා අපි මේ කරන්නේ. නැත්නම් කෙනෙක් ආමන් හරි කියලාවත් අයින් වෙනවනේ. ඉතින් එහෙම අයින් වුණොත් එහෙම එයා හිර වෙලා එතනම ලොක් වෙලා තියෙන්න පුළුවන්. එයාට එතනින් ගැලවෙන්න බැරුව. ඒ නිසා හැම වෙලේම අපි අර විවෘතව මේ ලෑස්ති පිට තවත් දේවල් හඳුනා ගන්න, තේරුම් ගන්න ලෑස්ති පිට ඉඳීම හරිම වැදගත්. එතකොට අපිට අලුතෙන් දේවල් සකස් කරගන්න, වෙනස් කරගන්න අවශ්‍ය දැනදී සංවිධානය කරගන්න පුළුවන්කම එනවා. ස්වාමීන් වහන්සේ ඔව්. ප්‍රශ්නයක් අහන්න ස්වාමීන් වහන්සේ. අර මේ දැන් ඔතන ඔය ඔක්කොම කාරණා ස්වාමීන් වහන්සේ අපි දැනගන්න ඕනේ. දැන් ගොඩක් අය දැන් අපි දන්නවද ස්වාමීන් වහන්සේ අපි අතවාදී තථාකාරී නැහැ මේක එහෙම දැන් ගොඩක් දේවල් දැන් ඔතන ඒ පුද්ගලයාක අඳුනගෙන නේද ඊළඟට මම එහෙම කරන්නේ නැහැ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි නොදැනුවත්ම ඔය ගොඩාක් දේවල් අපි ගාව තියෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? තියෙනවා. තියෙනවා. එතකොට ඒක
ඒක කොහොමද ස්වාමීන් වහන්සේ අපි ඒක දැන් තරහ යන්නේ ඒක හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. තණ්හාව වගේ ඒවා ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ සමහර ඒවා පහසුවෙන් පුළුවන්. සමහර ඒවා අපිට අනිත් අය කියව පේනවා මෙයා කියන දේ නෙමෙයි කරන්නේ කියලා. ඉතින් සමහරවිට අපිට අපිව පේන්නේ නැතුව ඇති නේද ස්වාමීන් වහන්සේ? හරි. බොහොම හොඳයි. ඉදිරිපත් කිරීම. ඇත්තටම ඒක මම මාත් මේ මුගාක් මේක පැහැදිලි කරන්න මේ වචන වශයෙන් ගත්තාම දැන් එකපාරට මට හිතෙනවා මේව දන්නවනේ මේක තේරෙනවා කියලා. ඒ වුණාට මම මේ නැවත ඒවා හරියට පොඩි ළමයින්ට වගේ කියන්න උත්සාහ කරන්නේ මෙයා නොදන්නවා හින්දාම නෙමෙයි වචන දන්නේ නැති හින්දා නෙමෙයි. මේවා අපි සියලු දෙනා තුළම තියෙනවා. එසේ තියෙන බවත් අපි දන්නේ නැහැ. ඒක ප්‍රකාශ වෙන්නේ හරිම සියුම් විදිහට. අපිට ඒවා තේරුම් ගන්න හරිම අමාරුයි. අපි හිතනවා ඒක මාගාව නැහැ කියලා. ඒ වුණාට ඒක මාගන මාත් ඉතාම සියුම් විදිහට තියෙන්න පුළුවන්. එහෙම යන්නේ ඒ ස්වභාවය අපි දැකලා හඳුනා ගන්න හැම වෙලේම උත්සාහ කරන්න. ඒ ඔබ කියපු එක හරි. එහෙම අපි අත්යේ තියෙනවා ඇත්තට. අර පැහැදිලිවම දැන් අපි ලෝභයි කියමු අසුරුයි කියලා මොකක් හරි කිව්වොත් ඒක ඉතින් අපිට පේනවනේ එකපාරටම තරහ කිය බව වෙනවා. දැන් එහෙම කිව්වට ඇත්තටම දැන් Tamanට තරහ කිය බව දන්නේ ඉතාමත්ම සුළු පිරිසක්නේ. ඒ කියන්නේ මම මේ තරහ ගිහිල්ලයි මේ කතා කරන්නේ තරහ ගිහිල්ලයි මම මේ දේවල් කරන්නේ කියලා හිතන අය බොහොම අඩුයි. ඒ කියන්නේ සමහර අය තරහ ගිහිල්ලා ඒ දේ කරනවා මිසක් තරහ ගිහිල්ලා කතා කරනවා තරහ ගිහිල්ලා හිතනවා තරහ ගිහිල්ලා කතා කරනවා තරහ ගිහිල්ලා වැඩ කරනවා තරහ ගිහිල්ලා තීරණ ගන්නවා එහෙම ගන්නවා. නමුත් මම මේ තරහ ගිහිල්ලා තමයි මේක කරන්නේ කියලා දකින්න නැති අය ඕන තරම් ඉන්නවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මම තේරුම් අරගෙන තියෙන්නේ මොකද මර වහන්සේ කිව්වා වගේ මම තරහ ගියාම ගන්න තීරණ වැරදිනවා. ඒකින්ද ඒ ගැන හොඳට දැන් අවබෝධයෙන් මම දැන් තරහවම දන්නවා දැන් මේක කරන්න හොඳ වෙලාවක් නෙවෙයි කියලා. අර ඒක අර පාඩමකින් ඉගෙන ගත්තා වගේ. එතකොට එන්නේ මේ වගේ සමහර ඒවල් තේරෙනවා. ඔව් අර සියුම් මේවා සමහරට අපි දැන් අරගෙන කිව්වට අපිට ඒක මේ එකපාරටම එන්නේ නැහැ නේද? ඒක හරි. අපි ගාව ඇත්තටම සියුම් විදියට තමයි ඒවා තියෙන්නේ. දැන් මේ මත අපි පළ කරද්දී අනික් අයගේ අදහස් අපි ගනිද්දී සමහර විට ධර්මානුකූල දේවල් සම්බන්ධයෙන්ම දැන් මම හොඳට අත්දැකලා තියෙන දේවල් සමහර අයට මේ කාලේ අරගෙන උගා කියා දුන්නාට පස්සේ ආයිත් ආපහු අහන ප්‍රශ්නෙන් තේරෙනවා අර කියපු ටිකකින් අරන් නැහැ කියලා. ඒ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක වෙන්නේ මම ඒකයි මේ නැවත මේ උදා කියන්නේ. ඒක එහෙම වෙන්නේ අපි අර දැඩිව ගත්ත මතයක් එස්ටැබ්ලිෂ් වෙලා අපි ASCII දැඩිව කිඳා බහැලා මේ තියෙනවා. අර මං කිව්වේ ඒකනේ අපි අලුතෙන් දාන එක අපි ෆැක්ට්ස් අලුතෙන් දුන්නට ඒ ඔක්කොම නිකන් උඩින් හිටිනවා විතරයි. ඒක මේ ඊට පස්සේ ඉස්සලා යනවා අහකට. අර ඉස්සලා තිබිච්ච මේ දැඩිව තිබිච්ච මතේම තමයි දැන් ඉන්නේ. අලුතෙන් දාපු ටික ඔක්කොම දැන් තිබිලා අර මේ කුච්ච පඤ්ඤාගේ අර දෙකෙන් ඉතර නැගිටිනකොට අඩුක් තිබිච්ච ඔක්කොම වැටලා යනවා වගේ ඒ ටික දැන් අහකට යනවා අර මුලින් තිබිච්ච එක විතරයි දැන් තියෙන්නේ. ඔන්නෝම එකක් තියෙනවා. ඒ නිසා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ මේ දේවල් හඳුනාගෙන අපේ හිත පිරිසිදු කරගනිමින් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන එක හරි ආයාසයෙන් උත්සාහයෙන් කරන්න ඕන දෙයක්. බැරි නෑ පුළුවන්. අපිට අපි ගන්න උත්සාහයන්ට අනුව ඒවැ ප්‍රතිඵල තියෙනවා. යම් මට්ටමකට තියෙනවා. නමුත් හැම වෙලේම අපි තාම නියම තත්ත්වයට ආවේ නැහැ කියන එක අපි මතක් කරගෙන ඉන්න ඕනේ. අපි තාම මේ මග යනවා මේ විමුක්ති මාර්ගයේ අපි ඉස්සරහට යනවා. තව අපිට තේරුම් ගන්න දේවල් තියෙනවා කියන එක අපි
හැම වෙලේම මතක් කර ගනිමින් යන්න ඕනේ. ඒකට වරදින්න හේතුවක් නැහැ. අර අවශ්‍ය වෙන්නේ අපි එහෙම ලෑස්ති පිට ඉඳීම තමයි වදින්නේ. දැන් මම ඔක්කොම දන්නවා මට ඔක්කොම තේරිලා තියෙන්නේ දැන්. මං හරි කියලා එහෙම හිතන්න යන්න හොඳ නැහැ. මොකද අපිට තේරිලා නැහැ දැන් මම දකින්න දෙයක්. තව අලුතෙන් ආයෙසරක් දෙයක් කියවනකොට මට තේරෙනවා මේ ඉස්සෙල්ලා රෙඩි හොඳට යමක් අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනවා කියන එකේ තේරුම ඉස්සෙල්ලා මම ඒක තේරුම් ගන්න හිටියේ නෑ කියන එකනේ හරියටම. එහෙමයි ස්වාමීන් වහන්සේ. වෙහෙසෙන්න සිද්ධ බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. සරණයි. Others will be difficult to admonish. We shall be easy to admonish here. Thus, effacement can be done. පරේ දුබ්බචා භවිස්සන්ති මයමෙත්ත සුවචා භවිස්සාමීති සල්ලේකෝ කරණී. එතකොට මම අනික් අය මේ අවවාද කරන්න අපහසු අය හුඟක් ඉන්නේ. මම අවවාද පිළිගන්න ලෑස්ති පිට ඉන්න කෙනෙක් කියලා සල්ලේක කරන්න ඕනලු. එතකොට හුඟක් වෙලාට දැන් මේ අපි ඉස්සෙල්ලා එකම තමයි ඉස්සෙල්ලා කතා කරපු විදිහ එකම තමයි මේ යන්නේ. එතකොට difficult to admonish කියලා අපිව මෙහෙවන්න එහෙම නැත්නම් අපිව සකස් කරගන්න මේ අපිට උපදෙස් දුන්නාම උපදේශයක් ලැබුණාම මඟ පෙන්වීමක් ලැබුණාම ඒකට අනුව අපි වෙනස් වෙන්න ලෑස්ති පිට ඉන්න ඕන කියන එක දැන් අපි කලින් කතා කළේ. ඒකට අදාළව තමයි මේ කියන්නේ. එතකොට අතිමානී නොවීමත් අනතිමානී වීමත් ඒ වගේම අනික් අය දුබ්බචයි මම සුවචයි කියලා කියන එක සුවචෝචස්ස මුදු අනතිමානී කියලා කර්ණීයමෙත් සූත්‍රයේත් කිව්වේ. එතකොට සුවච වෙන්න ඕනේ කියලා එතකොට ඒ සුවචන කියන එක අහන්න ලෑස්ති වෙන්න. කියන එක අහනවා කියන එක වැරදි දෙයක් කිව්වහම අහනවා කියන එක නෙමෙයි. යම් විඤ්ඤු පුරුෂයෙක් එහෙම නැත්නම් අවබෝධයෙන් හඳුනා ගැනීමෙන් යුක්ත කෙනෙක් අපට යමක් කිව්වොත් එහෙම අපි ඒක පිළිගන්න තරම් ලෑස්තියක් හිතේ තිබීම. ඒ සුවච බව කියලා කියන්නේ ඒක. එතකොට එහෙම සමහර අයට යමක් කියා දෙන්න බෑ. කියා දෙන්න ලෑස්ති වෙනකොටම ඒගොල්ලෝ රෙස්ට්‍රික්ෂන් දාගෙන ඉවරයි. අපේ හිතවල එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි අපිට කියා දෙන්න ආවොත් ඒ කියා දෙන්න එක මම පිළිගන්නේ නැහැ කියන රෙස්ට්‍රික්ෂන් එකක් දාගෙනමයි අර අනික් එක්කෙනාට සවන් දෙන්නේ අනික් එක්කෙනා දේ බලන්නේ එයාට සවන් දෙන්නේ. එතකොට අන්නේ ස්වභාවය මිනිස් මනසක තියෙනවා. ඒ නිසා හැම වෙලෙම අපි එයා කියන එක අර්ථ සම්පන්න නම් එයා කියන එක නිවැරදි නම් ඒක මම පිළිගන්නවා. ඒක ධර්මානුකූලයි කියලා හිතන්න ලෑස්ති පිට ඉඳීම. දැන් බුදුරජාණන් වහන්සේ මේකට හරි හොඳ ලස්සන ක්‍රමයක් අපිට කියා දුන්නානේ. දැන් යමක් Tamanට අලුතෙන් දැනගන්න වුණාම ඒක ධර්ම විනය හා ගටා බලන්න කියලානේ බුදුහාමුදුරු දේශනා කළේ. එතන මේ ධර්ම විනය හා ගටා බලනවා කියලා කියන්නේ ධර්ම විනය කියන්නේ කියන ඒ වචන දෙකේ තේරුම theory and practice කියන එක. ඒ කියන්නේ න්‍යාය සහ ප්‍රායෝගිකත්වය කියන එක. එතකොට මම මේ වෙන විට මොකක් දරාගෙන හිටියත් මොකක් හිතාගෙන හිටියත් මේ අලුතෙන් මට එන දේ අලුතෙන් මට කියන දේ අලුතෙන් මට අහන්න ලැබිච්ච දේ න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව අර්ථ සම්පන්නද සක්‍රියද කියලා හිතන්න පුළුවන්කම එහෙම හිතන සුළු බව. එතකොට එහෙම ඒක න්‍යායට හා ප්‍රායෝගික ධර්ම විනය කියන එකේ තේරුම ඒකයි. න්‍යාය හා ප්‍රායෝගිකත්වය. න්‍යායාත්මකව ඒක හරිද එතෙන්ට සුට් වෙනවද ගැලපෙනවද? ප්‍රැක්ටිකලි ඒක මට භාවිතා කරන්න පුළුවන් විදිහටද තියෙන්නේ. පුළුවන්ද? කියන මෙන්න මේ කරුණු දෙකට ගැලපෙනවා නම් ඒක පිළිගන්න කියන. එතකොට යමක් පිළිගැනීමේදී තියෙන හොඳම න්‍යාය හැටියට අප්‍රෝච් එක හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ ඕක. ඒතර ඒ නිසා යමක් ධර්ම විනය හා ගටා බලනවා කියලා කියන්නේ න්‍යාය හා ප්‍රායෝගිකත්වයේ සමග
ගැළපිලා පෑහිලා යනවද කියන එක හඳුනා ගැනීම. එතකොට ඒ නිසා යමක් අපි එහෙම අවවාදයක් ලැබෙනකොට අනික් අය මඟ පෙන්වීමක් හැසිරවීමක් අපිව සම්බන්ධයෙන් කරන්න පුළුවන් තත්ත්වයට ඉඳීම කියන එක හරිම වැදගත්. දැන් අපි එහෙම නැත්නම් අපි බණ අහන්න පුළුවන් ඕන තරම් මුකුත් වෙන්නේ නැහැ. දැන් හුඟක් වෙලාවට කෙනෙකුට වෙන්නේත් ඒ ඔය සිද්ධිය. හුඟක් දෙනා බණ අහනවනේ. බණ ඇහුවට බණ අහපු ප්‍රමණින් ආයේ වෙනස් වෙන්නේ නැත්තේ. දැන් මේ බණ කියන එක දැන් YouTube එකට ගියාම ඉන්ටර්නෙට් එකට ගියාම මේ කෙලවරක් නැතුව අපිට බණ අහන්න පුළුවන්. නොඑක් දේවල් ඇහෙනවා කියනවනේ. ඉතින් නොඑක් දෙනා ධර්ම සාකච්ඡා වශයෙන් තියෙනවා. නොඑක් විදිහේ views අදහස් මතිමතාන්තර ඉදිරිපත් කිරීම තියෙනවා. ධර්මානුකූල ඉදිරිපත් කිරීම තියෙනවා. ධර්ම සාකච්ඡා වැඩසටහන් බණ මේ ඔක්කොම තියෙනවානේ. එහෙනම් දැන් අපි බොහෝ දෙනෙක් හරිම ඉක්මනින් මේ දවසෙන් දෙකෙන් මේ හඳුනා ගැනීමට එන්න ඕනනේ එහෙනම්. එහෙම එන්නේ නැහනේ. එහෙම නොඑන්නේ අර තමාගේ තියෙන දේවල් අයින් කරලා ඒක පැහැදිලිව අලුතෙන් එන එක දාගන්න තරම් ලෑස්තියක් ඒ සිත්වල නැති නිසා. එහෙම ඒ නිසා මේ එයා සකස් වෙන්නේ නැහැ, සුවච වෙන්නේ නැහැ. මේ කාට හරි කෙනෙකුට සුවච වෙනවා කියන අර්ථයෙන් පමණක් නෙමෙයි මේක. ඒ දේශනාවකදී පොතේ තියෙන එක හරි කියන එක හරි සාකච්ඡා කරන හරි එක හරි ඕන එකක් මේ තමන් ඒක අරගෙන ඒකට අනුව තමන් ආයසරයක් මේ සකස් වෙන්න ඕන කියන එක රීස්ට්‍රක්චර් කරන්න ඕනේ තමන්ගේ සකස්ම අස්සේ තියෙන එක කියන එක මේ හරියට ගන්නෙ නැති වුණාම අපිට අලුතෙන් එන එක එන්නේ හරියට. ඒ නිසා ඒක පිටින් යනවා. ඒක තමා සමග ඇහෙනවා තමයි ඇහිලා ඔය අනික් කනින් පිට වෙනවා. ඒ තමා ආස්සේ ප්‍රොසෙස් වෙන්නේ නැහැ. ඒක ප්‍රොසෙස් වෙන්නේ නැත්තේ ඒක ගන්න ලෑස්තිකමක් නැති නිසා වෙන්නේ. ඉතින් මේ කලින් කියපු මේ කරුණු කීපෙම නිසා තමයි ඒක වෙන්නේ. මුරණ්ඩු බව arrogant එක abstinent එකයි arrogant එකයි difficult to administer එකයි මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධව කිට්ටුවෙන් යන දේවල්. මොකද ඒ හැම එකකින්ම වෙන්නේ අර අලුතෙන් එන එක තමා අස්සට එන්නේ නැතුව පිටපණින එක තමයි ඒ වෙයිදී වෙන්නේ. Others will have bad friends. We shall have noble friends here. Thus effacement can be done. Pare papamitta bhavissanti mayametta kalyanamitta bhavissamati salleko karaniyo. එතකොට මේ පාප මේ ගැන අපි හුඟක් විස්තර කියන්න යන්න ඕනේ නැහැ. හුඟක් වෙලාවදී අහලා සාකච්ඡා කරලා තියෙනවා. බොහෝ දෙනෙකුට අලුතෙන් යමක් හිතන්න උදව් වෙන අලුත් චින්තනයකට මඟ පාදලා දෙන යාළුවෝ හම්බෙන්නේ හුඟක් අඩුයි. අර පැරණි ක්‍රමයටම එහෙම නැත්නම් අපි පැරණි ක්‍රමය කියන එක අදහස් කරන්නේ මේ අතීත ක්‍රමය කියන අර්ථයෙන් නෙමෙයි. අපේ සිත්වල සකස් වෙලා තියෙන රටාවම පෝෂණය කරමින් අපිට කතා කරන අපිත් ඇසුරු කරන යාළුවෝ අපිව වෙනස් කරන්නේ. අපිව තවදුරටත් අර රටාව අස්සේම ස්ට්‍රක්චර් එක අස්සේම අපි රඳා පවත්වනවා මිසක් අපිව වෙනස් කෙනෙක් බවට පත් කරන්නේ නැහැ. ඒතකොට යම් කිසි කෙනෙක් අපිව නිවැරදි පැත්තට වෙනස් කරනවා නම් අපිව අලුත් හඳුනා ගැනීමකට යොමු කරනවා නම් අලුත් ඉසව්වකට අලුත් මේ ඉම් කරා අපිව එක්කයන්ට පුළුවන් වෙනවා නම් අපේ horizontal level එක මේ තවත් ඈතට ගෙනියනවා නම් අපිව අන්න එතකොට එයා තමයි අපේ කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ, සැබෑ මිත්‍රයෙක් වෙන්නේ. අපි කලින් නොහිතපු විදිහකට දැන් හිතන්න අපිව පොළඹවනවා නම් අන්න එයා තමයි මේ කල්යාණ මිත්‍රයා වෙන්නේ. Others will be negligent. We shall be heedful here. Thus effacement can be done. Pare pamatta bhavissanti mayametta apamatta bhavissamati salleko karaniyo. එතකොට බොහෝ දෙනා
මේ ප්‍රමාදයි. එහෙම නැත්නම් හඳුනා ගැනීම අවබෝධය ඇති කර ගැනීම සම්බන්ධයෙන් උනන්දු වෙනවා අඩුයි කියන එක. මේ ප්‍රමාද කියන එකේ තේරුම අපි වැරද්දට දෝෂයට සම්බන්ධ වෙලාම ඉන්නවා. ඒක වෙනස් කරලා අලුතෙන් හිතන්න ලෑස්ති වෙන්නේ නැහැ කියන එක. අර ප්‍රමාදෝ මච්චුනෝ පදං කියලා කියන්නේ. එතකොට අපි පැරණි ගත්ත එකක් වෙනස් කරන්න ලෑස්ති නැතුව ඉඳීම නිසා අපි ඇති වෙන වෙහෙසකටපත් වීමක්. ඒ නිසා අප්‍රමාදී වීමක්, හිතන්න ලෑස්ති වීමක් අපිට අපේ තියෙනවා නම් අපිට මේ දේවල් අලුතෙන් ගන්න පුළුවන්. Others will be faithless, we shall be faithful here, thus effacement can be done. පරේ අසද්දා භවිස්සන්ති මයමෙත්ත සද්දා භවිස්සාමීති මාති සල්ලේකෝ කරණීයෝ. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක අපි බොහෝ වාර ගණනක් මේ ගැන කතා කරලා තියෙනවා. අපි ධර්ම දේශනාවලදී තුන්ගත් තැන්වලදී හුඟක් කියන්න අවශ්‍ය නැහැ. මේ ශ්‍රද්ධාව කියන එක තමයි විමුක්ති මාර්ගයේ ධර්ම මාර්ගයේ මූලික සුදුසුකම. ශ්‍රද්ධාව නැත්තම් ඉතුරු ඒවා එකක්වත් යන්නේ නැහැ ඉස්සරහට. ශ්‍රද්ධාව පදනම් කරගෙන තමයි අනික් ඒවා. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසයේ පැහැදීම කියන එක. විශ්වාසයේ පැහැදීම පදනම් කරගෙනයි අනික් සියල්ලම ඉස්සරහට යන්නේ. ඒ නිසා ඒක අතිශය වැදගත් කාරණයක් හැටියට දක්වලා තියෙනවා. Others will be shameless, we shall be shameful here, thus effacement can be done. පරේ අහිරිකා භවිස්සන්ති මයමෙත්ත හිරිමනා භවිස්සාමි මාති සල්ලේකෝ කරණීයෝ. ඒ කියන්නේ මේ පවට ලැජ්ජාව. මෙතන මේ ෂේම්ෆුල් කියලා කියන්නේ පව් කරන්න බය වීම. පව් කරන්න ලැජ්ජා වීම. එතකොට ඒ අහිරිකා පරේ අහිරිකා භවිස්සන්ති කියන්නේ පව් කරන්න ලැජ්ජා වීම කියන එක. එතකොට පව් කරන්න ලැජ්ජා වෙන මේක දේව ධර්ම හැටියට දක්වන පව් කරන්න තියෙන ලැජ්ජා බය දෙවෙනි එකත් ඒකම එකටම නේ. ඊළඟ අනුත්ප්පී කියන එක පරේ අනුත්තාපි භවිස්සන්ති මයමෙත්ත ඔත්තාපි භවිස්සාමාති සල්ලේකෝ කරණීයෝ. ඒ කියන්නේ දැන් පව් කරන්න ලැජ්ජාව බය කියන එක යම් කිසි කෙනෙකුගේ තියෙන එක දේව ධර්ම හැටියට හඳුන්වන්නේ පවට ලැජ්ජාව බය කියන එක තිබීම. වැරදි කරන්න ලැජ්ජා බය වීම. ඒතර අනික් අයගේ ඒ ස්වභාවය නැහැ, මා තුළ ඒ ස්වභාවය තියෙනවා කියලා සල්ලේක කරන්න පුළුවන් කියලා මේ තෙන්දි සඳහන් වෙන්නේ. Others will be without consciousness, we shall have consciousness here, thus effacement can be done. එතකොට පරේ අපස්සුතා භවිස්සන්ති මයමෙත්ත බහුසුතා භවිස්සාමීති සල්ලේකෝ කරණීයෝ. එතකොට අනික් අය සවන් දෙන්න අහන්න උනන්දුවක් නැහැ. මම අහන්න ඉගෙන ගන්න ලෑස්ති පිට තමයි හැම වෙලේම ඉන්නේ කියන එක. ඒ කියන්නේ සවන් දෙන්න ලෑස්ති කියන එක, ඉගෙන ගන්න ලෑස්ති කියන එක සහිතවයි මම ඉන්නේ කියන එක. Others will be idle, we shall be energetic here, thus effacement can be done. පරේ කුසීතා භවිස්සන්ති මයමෙත්ත ආරද්ධ විරියා භවිස්සාමාති සල්ලේකා කරණීයෝ. එතකොට අනික් අය උනන්දුවක් නැහැ. අනික් අය කුසීතයි. යමක් අවබෝධ කරගන්න වටහා ගන්න උනන්දුවක් නැහැ. නමුත් මම බොහොම උද්‍යෝගයෙන්
සැලකිල්ලෙන් හඳුනා ගන්න වටහා ගන්න ධර්මය හඳුනා ගන්න මම ලෑස්ති පිට ඉන්නේ කියන එක. Others will be lacking in mindfulness. We shall be established in mindfulness here. Thus effacement can be done. Pare muttassati bhavissanti mayametta upattitassati bhavisamati salleko karaniyo. මේ අනවබෝධයෙන් නැත්නම් සිත යොමු කිරීමෙන් තොරව තමයි බොහෝ දෙනා ඉන්නේ. නමුත් මම මයින්ඩ්ෆුල් විදිහට බොහොම විවෘත වූ මනසකින් යුක්තව, ඒ කියන්නේ හඳුනා ගන්න ලෑස්ති පිට මනසකින් යුක්ත මනසකින් යුක්තව ඉන්නවා කියන එකයි මේකේ තේරුම. මුට්ටස්සති කියලා කියන්නේ අර තේරුම් ගන්න වටහා ගන්න ලෑස්තියක් නැහැ කියන එක. එතකොට මයින්ඩ්ෆුල්නස් කියන එකේ තේරුම හඳුනා ගන්න ලෑස්ති පිට ඉන්න කෙනෙක් කියන එක. එතකොට මේ හඳුනා ගන්න ලෑස්ති පිට ඉන්න ස්වභාවයේ ඒ දැක්මෙන් යුතු වීම තමයි මයින්ඩ්ෆුල් කියලා කියන්නේ. එතකොට ඒ අනුව ඒ බඳු ස්වභාවයකින් දකින්න ලෑස්ති පිට තමයි මම ඉන්නේ කියන එක. Others will be without wisdom. We shall be endowed with wisdom. Thus effacement can be done. Pare duppanya bhavissanti mayametta panya sampanna bhavisamati salleko karniyo. එතකොට අනික් අයගේ ප්‍රඥාව අඩුයි නැත්නම් ඒගොල්ලෝ ප්‍රඥා සම්පන්නව හිතන්නේ නැහැ, සිත මෙහෙवला අවබෝධ කර ගැනීමක් නැහැ. නමුත් මම හිත මෙහෙवला අවබෝධ කරගන්න ලෑස්ති පිට තමයි ඉන්නේ. Others will misapprehend according to their individual views, hold on to them tenaciously and not easily discard them. We shall not misapprehend according to individual views, nor hold on to them tenaciously, but shall discard them with ease. Thus effacement can be done. Pare sandhitti paramasi adanagrahi duppati nissaggi bhavissanti mayametta asandhitti paramasi anadanagrahi suppati nissaggi bhavisameti salleko karniyo. අනික් අය උගා දේවල් දෘෂ්ටිගත වෙලා ආදානග්‍රාහීව දැඩිව අරගෙන ඒ ඔස්සේ යන ස්වභාවයක් අනුගමනය කරන ස්වභාවයක් බොහෝ දෙනාගේ තියෙන්නේ. නමුත් මම එහෙම දෘෂ්ටිගත වෙන්නේ නැතුව, ඒවා දැඩිව එල්බෙන්නේ නැතුව නිවැරදි ආකාරයෙන් මේ මත දැක්ම පිළිබඳව හඳුනා ගැනීම ඇති කරගෙන තමයි මම කටයුතු කරන්නේ කියන අදහස ඇති කරගන්නවා. ඒ අනුව අර වැරදි ආකාරයෙන් ගන්න එක ඉවත් කරලා නිවැරදි ආකාරයේ තමන් ඇබ්සෝබ් කරගන්නවා. ඒ විදිහට සල්ලේක කරනවා කියලා. දැන් මෙතන 44ක් යම් කිසි කෙනෙකුගේ සිත පිරිසුදු කරන, निराවුල් කරන, සංවිධාන කරන කරුණු 44ක් මෙතෙන්දි කියවුණා. ඊටාමත්ම වටිනා අපි සියලු දෙනාගේම මනස ආධ්‍යාත්මය සම්බන්ධයෙන් කතා කරන කරුණු රාශියක් හැටියට තමයි මේ කරුණු කීපයම කතා කළේ. අතිශය වැදගත්. අපි ඒව නැවත නැවත මතක් කරගන්න එක, සිහි කරගන්න එක, ඒක මට අදාළයිද, මා තුළ ඒක කොයි මට්ටමින් තියෙනවාද කියලා එහෙම පරීක්ෂා කරන එක හරි වටිනවා. එතෙන්දී තමා සම්බන්ධයෙන් ලොකු ශික්ෂණයක්, වෙනස්කමක් කරගන්න පුළුවන්කමක් කෙනෙකුට ලබන්න පුළුවන්. හොඳයි. මොනවා හරි කියන්න එහෙම තියනවද? මේක තව ටිකක් තියෙනවා. මේක ටිකක් කියලා කියන්නේ අපිට ඒ සමානව යන කරුණු ටික සමානයි 44මයි. නමුත් ඒක ආකාර පහකින් කොහොමද ඒක මනසක් තුළ හසුරුවන්නේ කියන එක තමයි තියෙන්නේ. අපි ඒක ගොඩාක් කියන්න දෙයක් නැහැ. ඒක ඊළඟ දවසේ අපි ටික වෙලාවක ඒක සාකච්ඡා කරලා ඊළඟ සූත්‍රයකට යන්න පුළුවන්. ඔබ කියන යම් සූත්‍රයක් තියෙනවා නම් ඒක කරන්න කැමතියි. මට පුළුවන්. ඒ නිසා ඔබ යෝජනා කරනවා නම් එහෙම කියන්න ඊළඟට කරන සූත්‍රය මේකයි කියලා කිව්වොත් මට ඒක කරන්න පුළුවන්. එහෙමනම් අපි අවසන් කරමුද?
හොඳයි. එහෙමනම් අදත් අපි